හරි. එහෙමනම් මේ විවේකයේදී අහපු දහම් කාරණා පොඩ්ඩක් අපි කතා කරමු මේ සියලු දෙනාගෙන් දැනගැනීම පිණිස. විවේකයේ අහපු දහම් කාරණා නැවත අහන්න. ඒතර මම විස්තර වශයෙන් ඒක තේරුම් ගන්න දෙන්න මම ඒ වෙලේ පොඩි උත්තරයක් දෙන්න ඇති. ඒක සියලු දෙනාගේ පාඩුවක. මේ කාර්යකාරී කිව්වොත් එහෙම ඒ අයට බුදුන් සීකරන නැවත හොඳ තැනකට එන්න අවස්ථාවක් තියෙනවද නැත්නම් උත්තම අවස්ථාවක්? ඔව් මෙහෙමයි. ඕක හිතන්න ඕනේ මේ විදිහට. කෙනෙක් නරකාදීක වගේ තැනකට යන්නේයි කියන එක මුලින් මෙනෙහි කරලා බලන්න. කෙනෙක් නරකාදීකල වගේ යන්න බුදු ගුණයක් කියලා බින්දු මාත්‍රයක් හරි තමන්ගේ හිතේ තිබුණා නම් කෙනෙක් නරකාදීකට යන්නේ නැහැ කවදාවත්. නමුත් ඒකට හාත්පසින් වෙනස් දෙයක් තමයි අජාසත් රජුට වුනේ. මම මේ කවුරු හරි කෙනෙක් මේ ළඟදී ප්‍රශ්නේ ඇහුවා. එහෙම නේද? මේ දහම් මේ සාකච්ඡාවකදී දැහුවේ නැත්තම් නෑ ඒක ඔයා මම කෝල් කරලා නේද දැහුවේ? ටෙක්ස්ට් මෙසේජ් එකක් කිව්වා. මෙතුමම ප්‍රශ්නයක් අහලා තියෙනවා මේ අජාසත් රජුරෝ මැරිලා ගිහිල්ලා අවීචියට ගියේ නැහැ. අවීචි මහා නරකාදියට ගියේ නැහැ. නමුත් ඒක උඩ තියෙන නරකාදියකට තමයි ගියේ. ඇයි ඒ කියලා අහලා තියෙනවා. ඒක උතන අවබෝධ කරගන්න මේ ආනන්තරීය පාප කර්මයක් කරපු අය අවීචි මහා නරකාදිය යනවා කියලා නෙමෙයි බුදුහාමුදුරුවෝ කියන්නේ. අවීචි මහා නරකාදිය කියලා කියන්නේ ලෝකේ තියෙන දරුණුම ගති තියෙන නෙවෙයි. නරකාදී 8ක් තියෙනවා. සංජීවකයේ සංඝාතේ රෞරවේ මහා රෞරවේ තාපනේ මහා තාපනේ අවීචිය ඕම් කියලා 8ක් තියෙනවා. ඔය කියන 8න් මහා දරුණුම එක තමයි අවීචි මහා නරකාදී කියලා කියන්නේ. සාමාන්‍යයෙන් ආනන්තරීය පාප කර්මයක් කරගත්ත කෙනෙක් අවීචිය තමයි උපදින්නේ. ඒක සාමාන්‍යයෙන් සිද්ධ වෙන දෙයක්. නමුත් නියත වශයෙන්ම අවීචිය මහා නරකාදී යනවා කියන බුදුහාමුදුරුවෝ කියන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ කියන්නේ කෙලින්ම නරකාදී ගත වෙනවා. ආයේ ඒක කතා දෙකක් නැහැ. පොඩි කාලේ අවුරුදු 12 දී අම්මා මැරුවා. එතනින් එහාට සාධනයේ පැවිදි වෙලා හොරෙන් නැත්නම් ආනන්තරීය පාප කර්මයක් කරපු කෙනෙකුට සාධනයේ පැවිදි වෙන්න බෑ. හොරෙන් පැවිදි වෙලා කොච්චර භාවනා කරලා කරන්න හැදුවා. සෝතාපන්න ඵලයේවත් ළඟා කරගන්න බෑ. ඒතර එයා දැන් අවුරුදු 80ක් 90ක් වෙනවා අවුරුදු 70ක් විතර තිස්සේ දැන් පුදුම කුසල සම්පාදයක් රැස් කරගත්තා. භාවනා කළා, පින්කම් කළා, පුදුම පින්තොගයක් කළේ. නමුත් පින්වතුනි මරණයෙන් පස්සේ අනිවාර්යෙන් අපාගත වෙනවා. හැබැයි එයා අර අනිත් එක යනවා වගේ අවීචිමාන නරකාදියට යන්නේ නැහැ. ඒකට උඩින් තියෙන ඔසුපත් නරකාදිය කියලා උපදින්න පුළුවන්. ඔසුපත් නරක කියලා කියන්නේ ඔය හැම මහා නරකාදියකම 4 කොනේ තියෙනවා තව නරකාදී 4. ඒතර එක කොනක ඔසුපත් නරක 4ක් තියෙනවා. මේ කොනෙත් 4ක් තියෙනවා. අර කොනෙත් 4ක් තියෙනවා. ඔය කොනෙත් 4ක් තියෙනවා. ඒකට ඒවට තමයි ඔසුපත් නරකාදී කියලා කියන්නේ. අන්නේ ඔසුපත් නරකාදී වල අරතරන් වද වේදනා දෙන්නේ නැහැ. ඒතර අජාසත් රජුගේ ඉපදුනේ ඒ වගේ ඔසුපත් නරකේ. මොකද හේතුව අජාසත් රජුගේ නරක මිතුරෙක් ආශ්‍රය කළා. ඇත්තටම අජාසත් රජුවම රැවට්ටුවා. දේවදත්ත. අජාසත් රජුව මොකද දේවදත්තට උවමනාදුව බුදුහාමුදුරන්ගේ මල්ල බුද්ධ රාජ්‍ය කරා. ඒකට අජාසත් මේ දේවදත්ත උත්සාහ කළේ කොහොමද රටේ රජුවම Tamanට නම්ම ගන්නේ. ඒ කරන්නේ මොකද දේවදත්ත ඒ වෙනකොට මේ භාවනා කරලා ඉරිදී ලබා ගත්ත කෙනෙක් දේවදත්ත කියන්නේ. මේ අරහතුන් වහන්සේට ඒ විදිය නෙමෙයි අවිඥාලාභී කෙනෙක්. සියමතු පිට ඇවිදින්න පුළුවන්, නොපෙනී යන්න පුළුවන්, බිත්තියස්නේ වෙන් ගන්න පුළුවන්. එහෙම බලය තිබිච්ච කෙනෙක්. ඉතින් අජාසත් රජුරෝ ඉන්නකොට මොකද වෙන්නේ? මෙයා බිත්තියස්ෙන් ගිහිල්ලා පොඩි කෙනෙක් වගේ උකුලේ නැලවෙන්න ගත්තා ගිහිල්ලා. ඒකල මහා භයංකර රාක්ෂස ස්වරූපයක් අරගෙන රජුරවංග බය කළා. එයාට දැම්ම යෝජනාව. මිත්‍ර වෙලා දැම්ම යෝජනාව ඊට. දැන් ඉතින් මෙයා මේ මහා බල සම්පන්න කෙනෙක් බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ නැහැ නේ. යෝජනාව දැම්මා. තාත්තා මල්ලා මේ මගධ රාජ්‍ය ගනි. මම බුදුහාමුදුරුවෝ මල්ලා බුද්ධ රාජ්‍ය ගන්න අපි දෙන්නත් එක රාජ්‍ය දෙක කරගෙන යන්නේ කියලා. ඉතින් තාත්තා හිර කළා. රාජ්‍ය ගන්න. තාත්තා දුන්නා රාජ්‍ය. අනේ පුතේ මේ උඹට තමයි මේ ගන්නේ කියලා. තවදින් දේවදත්ත ඔළුවට දාන්න දෙන්නේ නැහැ. උඹට දෙන්නේ ගන්න නැහැ. ඔය අන්තපුරෙන් අනිත් මේ විරින් මේ විසෝගේ කාටරි පුතේකුට දෙයි. ඉක්මනට මරලා ගනි. ඉතින් ඒ විදිහට ඔළුව නරක් කළා. ඉතින් මේ හිර කළා. හිර කළා ඒකත් දේවදත්ත කිව්වා නෑ හිර කළා විතරක් හරියන්නේ නැහැ. ඔය කොවිලගේ සේනාව රැස් කළා මරයි. මේක මරවපන්. ඉතින් අර අසත්පුරුෂ ආශ්‍රය නිසා අන්තිමට තාත්තා මැරුවා. කළා ආනන්තරීය පාප කර්මයක් කරගත්තා. ඒකේ තියෙන හොඳම කොටස තමයි බිම්බිසාර රජුරෝ කියලා කියන්නේ පින්වතුනි සෝතාපන්න වෙච්ච උත්තරේ. බිම්බිසාර රජුරෝ උගේ දාලා තිබේ වදකාගාරේ. ওই වදකාගාරේ මේ කවුළුවෙන් ගිජ්ජකූට පර්වතේ පේනවා. ගිජ්ජකූට පර්වතේ බුදුහාමුදුරුවෝ එහෙට මේන හරිසරනෝ එහෙට මේට වඩිනෝ මෙයා බලාගෙන හිටියා. අර වද දෙනවා කකුල් පළල ලුණු දානවා. ඒ වද දෙද්දි තථාගතයන් වහන්සේගේ ගුණ මෙහි කර
ත්‍රිවිධ රත්නයේ ගුණ සිහි කර කර තමයි හිටියේ. බින්දු මාත්‍රයක්වත් ඒ වද දෙන අය කෙරෙහිවත් තමන්ගේ පුතා කෙරෙහිවත් අහිතක් හිතුවේ නැති කෙනෙක්. බලන්න සෝතාපන්න කෙනෙක්ගේ මනසේ තියෙන ස්වභාවය. තථාගතයන් වහන්සේ කර කන්දලියේ උඩට පල්ලෙහාට වඩිනවා. රහතුන් වහන්සේලා උඩට පල්ලෙහා වඩිනවා බලාගෙන චිත්ත ප්‍රීතියෙන් උදෝ තමයි මරණයටපත් වෙන්නේ. සෝතාපන්න වෙච්ච කෙනෙකුගේ මානසික ස්වභාවය. ඉතින් එහෙම කර වදාහත රජුව පස්සේ මේ හැමදේම තේරුම් අරගෙන බුදුහාමුදුරන්ගේ සමාව ගන්න යනකොට මොකද උනේ? දැන් මෙයාට හරි බයයි. මෙයා ඉස්සරහට දැම්ම ජීවක වෛද්‍යවරු. සහ දැන් මුදුගන් තියන අය බුදුහාමුදුරන්ගේ සමාව ගන්න යන්නේ. බීජකුට පරදෙන්න නැගේ. ඒ යද්දි බුදුහාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලා 500 නමක් එක්ක වැඩ ඉන්නවා. හිතන්නකෝ භික්ෂුන් වහන්සේලා 500 නමක් වගේ පොඩි ප්‍රමාණයක්ද කියලා. බීජකුට පරද්දේ වැඩ ඉන්නවා. ගහකින් කොළයක් වැටුනහම ඒ කොළේ දිව වැටෙන සද්දෙත් ඇහෙනවා. ඒකද කියන්නේ ආර්ය සුඛී බුද්ධ භාවය. ආර්ය නිස්සබ්දතාවය. අර 500ක් රහතන් වහන්සේලා වැඩ ඉන්න තැන එක බිඳු මාත්‍රක සද්දයක් නැහැ උන්වහන්සේලාගේ. මෙයා බය වුණා අපිට. මෙයා හිතන්න ගත්තා මොකද්ද? බුදුහාමුදුරන්ගේ හිතමු හොඳ මේ ආදින්නේ තාත්තා. මම දැන් තාත්තා මරුවනේ. මේ බුදුහාමුදුර හොඳ කුරුමානමක් හල්ලලා මට හැදෙන්නේ. ඇයි මේ සද්ද නැන්නේ දැන්? සද්ද නැතුව මේ 500ක් එක එකතු වෙලා දැන් මට වැඩක් දෙන්න හදන්නේ. එහෙම මානසික මට්ටමකටත් ආවා මෙයා. ඉතින් අන්තිමට කොහොම හරි ඉතින් බුදුහාමුදුරන්ගේ ධර්මයේ හරියට ආවෙන්න මේක මේව කරලා බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා කටයුතු කළා. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට පුදුම ආදරේ. පුදුම ආදරයක් භක්තියක් තිබුණේ ඔය අජාසත් රජුගේ. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ලස්සන සිද්ධියක් වුණා. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ පිරිනිවන් පෑවා. පිරිනිවන් පෑවම දැන් ඇමතිවරුන්ට ලොකු ප්‍රශ්නයක් මේක කොහොමද රජුරවන්ට කියන්නේ? ඒ කාන්තේම දන්නවා ජීවක වෛද්‍යවරයා කිව්වා රජුරවන්ට මේක එකපාරට කියන්න එපා කිව්වොත් ඒ කාන්තේම රජුරෝ ලය පැනලා මැරෙනවා. ඒ තරම් භක්තියෙන් ආදරෙන් කටයුතු කළා අන්තිමට. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ කිව්වේ කොහොමද? කිරි වලින් බේත් වලින් ඔරු සකස් කළා. අර බෙහෙත් ඔරු කියලා කියන්නේ. ඒවා සකස් කළා මේව පේලිය. සකස් කළා උයනට රජුරවන්ට එන්න කියලා අර කිරි ඔරුවක් ගාවට එන්න කියලා එතනදි තමයි කිව්වේ ස්වාමීනි මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ කියනවා තමයි. ඒ වෙනුවෙන් මම සීරත් වැඩගෙන වෙන්න අර ඔරු වල දාලා තමයි අන්තිමට පණ තේරෙලා ගින්න රජුරවන්ට. ඉතින් ඒ තරම් ආදරෙන් ලිංගතුකමින් සලකපු කෙනෙක් පස්සේ නමුත් මැරිලා ගිහිල්ලා නරකාදිගත වුණා. නමුත් අර ඒගොල්ලන්ගේ නරකාදී ආයුෂ අච්චර ලොකු නැහැ. ඒකයි නරකාදී යන්න වෙනවා. හැබැයි අර ආයුෂ අර තරම් ලොකු නැහැ. සාමාන්‍යයෙන් අරගෙන ගියොත් එහෙම ආයෙකින් මේ අපිට ගයින්න පුළුවන් කාලයකවත් උඩට එන්නේ නැහැනේ. නමුත් ඒගොල්ලන්ගේ ආයුෂ එච්චරම දිග නැහැ. අපායි. නමුත් ඒ කාන්තේම අපාගත වෙනවා. මාර්ගඵල ලබන්නත් බෑ. විසු සාසනේ උරුමක් නැහැ. ඒ දේවල් තියෙනවා. ඉතින් ඊළඟට අහන ප්‍රශ්නේ තමයි අර ඔච්චර බුදුදහම තුළ හිටපු කෙනෙකුට අපායට ගියාට පස්සේ බුදුගුණ සිහි වෙන්නේ නැද්ද කියලා. එහෙම බුදුගුණ සිහි වෙන්න තියෙන සම්භාවිතාව හරියම අඩුයි. බිඳුවට ගොඩාක් කිප්පේ. බුද්ධ වෙන්නෙම නැති තරම්. හේතුව මොකද්ද? ඒ තරම් දරුණු ගති තියෙන ඉරේක ගියාට පස්සේ බුදුගුණ සිහි කරන්න තරම් කෙනෙක්ගේ මානසික මට්ටමක් නැහැ. සෝතාපන්න වෙච්ච කෙනෙක්වත් වෙන්නේ නැහැ. අඩුම තරමේ බුදුගුණ සිහි වෙන්න එච්චර වද දෙද්දි මේ සෝතාපන්න වෙච්ච කෙනෙක් එහෙ යන්නේ නැහැ. අපායක තියෙන වදේ මෙච්චරයි කියලා කියන්න බෑ. අපායක වදයක් ඕනේ නෑ. අපායට නිකන් බැස්සනම් ඇති. සෙල්සියස් අංශක 3000කට රත් වෙච්ච යකඩ කුඩියකට අත දාලා බලන්න එතකොට ඒ ඕනේ නෑ මේ ටැප් එකක් කරලා අත හොදන්න යනකොට අත ගන්නේ ටක් ගාලා මේ පිටිලා මේ රිදෙන හින්දානේ අත ගන්න නේ. තමන්ගේ ජාතියේ එහෙම විල දිනනවා නම් පිළිබිඹර වැඩ වෙන්නේ නැහැ නේ. අස්ථානයක් නේ. බුදුහාමුදුරුවෝ කියන්නේ ස්ථානයේදී ලබයි අස්ථානයේදී නොලබයි. ඒක අස්ථානය. නිර්සංයෝනිය නරකය අසුරනිකාය සමහර ප්‍රේතනිකායන් අස්ථාන විදිහට තමයි කියන්නේ. මනුස්ස ලෝකේ. ඉතින් එයාගේ කාලෙ ඉන්න කාලේ එයාට ඉන්නේ. ඒකෙන් ඉඳලා ඊට පස්සේ ඒගොල්ලෝ ප්‍රේතය වෙනවා. ඔය නරකාදිගත වෙන අය එහෙම ඉතින් අර ගෙවිලා යනකොට ටික ආයෙ ඔන්න ප්‍රේතාත්මවල උපදිනවා ඉතින්. මේ ප්‍රේතයන්ගෙනුත් ගිහිල්ලා ආයි පරදත්තූපජීවී ප්‍රේත කියලා කොටසක් තියෙනවා. පරයන්ගේ පිනෙන් අනුන්ගේ පිනෙන් පෝෂණය වෙන්න පුළුවන් පිරිසක්. අන්නේ පරදත්තූපජීවී ප්‍රේතාත්මයට ආවට පස්සේ ඒගොල්ලන්ට පුළුවන් කවුරු හරි ඉස්සරහා පෙනී හිටින්න ඇවිල්ලා. පෙනී ඉඳලා කියන්නේ අනේ මට පින් දෙන්න කියලා. මොකද ඒගොල්ලන් දැන් පිනෙන් පෝෂණය වෙන්න පුළුවන්. ඔය බිම්බිසාර රජුරෝ දැක්කේ සිරෝකුඩ සූත්‍රය කියලා බුදුහාමුදුරුවෝ සූත්‍රය දේශනා කරන්නේ. සිරෝකුඩ සූත්‍රය දේශනා කළේ බිම්බිසාර රජුරෝ තමන්ගේ ඥාතිවරුන්ව දැක්කම හීනේ. ඒ මේ බුදුවරු 8ද 10ද ඉස්සරහා එහා කරගත්ත මහා පාප කර්මයකට පරිසම් දීපු එකක් වෙයි. මොකද මේ ඒ කාලේ මට මතක හැටියට බිම්බිසාර රජුරෝ හිටියේ ඒ දානශාලාවේ අධිපතිය විදිහට. ඒ බුදුහාමුදුරන්ට දාන දෙන වෙලාවේ ඉතින් මේ බොහොම ශ්‍රද්ධාවෙන් ඉතුරු කට්ටිය දන් දෙද්දි එක පිරිසක් මොකද කළේ මේ මොකටද අපි ඔහම දන් දෙන්නේ කියලා අර බුදුහාමුදුරු වෙනුවෙන් වෙන් කරපු දානේ හොඳට කාලා බීලා රණ්ඩු සරුවල ඇති කරගෙන දානශාලාවට ගිහින් කියලා යන්න ගියා.
ඉතින් ඒ කරගත්ත පාප කර්මයට මරණින් මත්තේ ඒ සෙට් එකම අපාගත වෙනවා. අවීචි මහා නරකාදිගත වෙලා දුක් විඳලා කවුරුහරි බුදුහාමුදුරන් කාලේ ආවා එළියට ආවා පරදත්තු උපජීවි ප්‍රේතය වෙලා. හැබැයි වැඩේ තියෙන්නේ මේකයි. පරදත්තු උපජීවි ප්‍රේතය වෙලා ඇවිල්ලා බුදුහාමුදුරන්ට මෙනෙහි හිටියා. නිකන් අර මේ ඇටසැකිලි විතරයි හැම නිකන් ඇටසැකිල්ලට හැම හා වෙලා නිකන් හිතලා බලන්න අර මේ සෝමාලියා ඉතියෝපියා වගේ ළමයි ඉන්නේ. ඊටත් වඩා අන්තයි. මේව නහරවැල් පෑදිලා කෙල වැක්කිරනවා කටින් කෙස් ගහක් දෙකක් ඔළුවේ තියෙන අන්න ඒ වගේ පිරිසක්. හෙළුවෙන් ඉන්නේ කර කියා ගන්න දෙයක් නැතුව වෙන්නේ හිටියා. ඒ වෙලාවේ උන්වහන්සේට කරන්න බෑ කිව්වා. උන්වහන්සේ කිව්වා මේ මගේ ශාසනය නෙමෙයි. මේ මද්ද කාලේ අවසානයේ පහළ වෙනවා ගෞතම කියන බුදුහාමුදුරුවෝ. ඒ ගෞතම කියන බුදුහාමුදුරුවන්ගේ දායකයෙක් පහළ වෙනවා බිම්බිසාර කියන උඹලගේ හිටපු ඥාතිවරේ. අන්න එයාගෙන් තමයි උඹලට ඔය පින ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට කමුසඳ බුදුහාමුදුරුවෝ පව කළා, කොණාගොණ බුදුහාමුදුරුවෝ පව කළා, කාශ්‍යප බුදුහාමුදුරුවෝ පව කළා. අපේ බුදුහාමුදුරුවන්ගේ කාලේ බිම්බිසාර රජුන්ට පෙනී හිටියයි. බිම්බිසාර රජුගේ කියන බුදුහාමුදුරුවෝ කිව්වා ස්වාමීනි මම මෙන්න මෙහෙම දෙයක් දැක්කා. අන්න ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ කිව්වා රහරජ ඔය දැකලා තියෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. මෙන්න මේ ඈත කාලෙකදී මෙන්න මේ වගේ සිද්ධ වුණා. ඒකට දැන් ඔබට තමයි මේක කරන්න පුළුවන්. ඒක නිසා මේ ඥාතින් පිළිසුදු දෙස දාන මහා සංඝරත්නයට දානයක් පූජා කරනවා. ඩාක්ටර් කියන්නේ ඒගොල්ලෝ එල්ලන්නේ එක එක විදියට බෙන්නුම් කරන්න පුළුවන් ඒක. ඉතින් ඒගොල්ලෝ හීනෙන් බෙන්නුම් කරලා ඊට පස්සේ දාන්න දෙනවා. ඊට පස්සේ පහුවෙදා ආයි හීනෙන් වෙන නිර්වස්ත්‍රව. හැබැයි දෙවිවරු වගේ ශරීර දිනා නමුත් නිර්වස්ත්‍රයි. ඒක කිව්වහම බුදුහාමුදුරුවෝ ඒව වස්ත්‍ර පූජාවක් කරා. මේ විදිහට ඉතින් පහුවෙදා ඊට පස්සේ දෙවිවරු කොහොම රූපස්ත්‍රියෙන් බබලන දෙවිවරු වෙලා එන්නේ. එතෙන් ඒ විදිහට තමයි එක සංගතය. මේ පවේ බලය හරි දරුණුයි. මේ කරන්න හරි ලේසි. ඒක නිසා මේ දෙයක් කරන්න ඉස්සෙල්ලා හොඳට හිතන්න. මුලින්ම පවට බය වෙන්න. සෝතාපන්න තත්ත්වයට එන්නත් ඉස්සෙල්ලා හිතන්න ඕනේ අනුමත දේවත්වයටපත් වෙනවා කියලා. ඒක තමයි ඔබගේ මුලින්ම හිතේ තියෙන්නේ. මේ මාර්ගඵලයක් ගන්න බැරි වුණොත් මම අනුමතනේ දෙවි කෙනෙක්වත් වෙනවා කියන එක හිතාගන්න. ඒක පවට බය වෙන්න ඕනේ. පවට ලැජ්ජ වෙන්න ඕනේ. ඔබ අතින් වෙන පාප කර්ම ගැන හිතලා බලන්න. ප්‍රේතෙක් වෙන්නේ කොහොමද? පර ඒ අත. Tamanට කරන්න පුළුවන් දේ Taman කරන්න නැතුව ඒක අනුන්ලවා කරගන්න පිළිසක් තියෙනවා. ඒකම පෙරේත වෙලා උපදිනවා. මේ මම කියන නිසා නෙමෙයි. තථාගතයන් වහන්සේ ලෝකයේ තියෙන විශ්ව ස්වභාවය තමයි දේශනා. මේ බුදුහාමුදුරුවෝ කියපු නිසා වෙනවත් නෙමෙයි. ඒක තමයි ස්වභාවය. ඒක හිතලා බලන්න දැන් ඔබ පර ඒ අතද කියලා. ඔබට කරගන්න පුළුවන් දේ ඔබ බිරින්දෑලවා කරනවද? නැත්නම් ස්වාමි පුරුෂයලවා කරනවද? ඔබට හොඳටම කරන්න පුළුවන් දේ. ඒකත් බිරින්දෑලවා අම්මලවා තාත්තලවා කරනවද? පෙරේතයන්ට උපදින. Tamanට හැකියාව දීදී ඒ දේ අනුන්ලවා කරවා ගැනීම කියන එක මහා බරපතල තාපයක්. ඉතින් ඕක පුරුදු කරපු කෙනා අනිවාර්යයෙන්ම ප්‍රේතයන්ට උපදිනවා. ඉතින් ඒව හරිම භයානකයි. නමුත් ඒ කරන වෙලාවට හරිම හොඳයි. නේද? දැන් මේ වෙලාවේ මම රෙදි ටික හොද ගන්න බෑ. කම්බි. ඇත්තටම ඔබ වැඩට යනවා මහන්සි වෙලා ගෙදර ඉන්නේ. ඉතින් ඒක බිරිඳට කියනවා මගේ රෙදි ටික හොදන්න. ඒක ප්‍රශ්න නෑ. බිරිඳ කරන්නේ බොරු කැමැත්ත. ඒක හරි. නමුත් ඔබට මේ ඔබ රස්තාවට යනවා මේ පැය දෙකක් වැඩ කරලා ගෙදර එනවා. ඔබට හොඳටම පුළුවන් මේ ටික හොදලා ඒ ටික කරන්න. ඒව මොකුත් කරන්න දාන්න හොදනවා. ඒක වැඩකාරයෙක් ඉන්නවනේ. අම්මගේ ගෙදර පඩියක් ගෙවලා ඔව් ඒක වෙනම දෙයක්. 16ක් 16ක් පාවිච්චි කරනවා කියන එක වෙනම දෙයක්. මොකද එයාට ඒකට හරියන්න දෙයක් ඕගොල්ලෝ දෙනවා. ඒනොර එයා කරන්නේ රස්තාව. දැන් හෝටල් එකකට ගියාට පස්සේ උයපු කෑමක් කන්න තියෙනවා. ඉතින් ඒකට අදාළ දෙයක් දීලා තමයි උත්කම ගන්න ඕනේ. එතන තියෙන වෙන දෙයක්. එතන කියන්නේ Tamanට පුළුවන්කම තියෙද්දිත් මේ කෙනෙක් ලවා කරව ගන්නවා කියන එක නෙමෙයි එතන තියෙන්නේ. මනෝපුප්පංග මා ධම්මා මනෝසෙත්තා මනෝමය. Taman හොඳටම දන්නවා Tamanට මේක කරන්න පුළුවන් කියලා ඒත් ඒක අනිත් එක ලව්ව කරනවා. මනසමනේ ශ්‍රේෂ්ඨ වෙන්නේ. Taman දන්නවා මේ එළියට මොනවා පෙන්눔 කළා. අතුලාන්තේ දන්නේ කවුද? ඔබ විතරයි. ඒකයි බුදුහාමුදුරුවෝ කියන්නේ මනෝපුප්පංග මා ධම්මා මනෝසෙත්තා මනෝමය. මනසින්මයි හැමදේම කරන්නේ මනසමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ. මනසමයි මූලික වෙන්නේ. එතකොට ඔබ මනසින් මොනවද කරන්නේ? ඒ දේ ආයෙ ඔබ කරා එනවා. සක්කත්ත වහතෝ පද. ගුණා පිටිපස්සෙන් යන රියසක වගේ හැමතිස්සෙම ඔපස්සෙන් එනවා කරපු පාප කර්මදී. ඒ පාප කර්මයද පුණ්‍ය කර්මද දැනගන්න එළියේ ඉන්න කෙනා නෙමෙයි. ඇතුලේ ඉන්න ඔබමයි ඒක දන්නේ. ඇයි? ඔබ මට ගෙනත් දෙනවා වතුර එක. අනේ බොන්න කියලා. එතකොට මේ එළියේ ඉන්න හැමෝටම වෙන්නේ හරිය කොච්චර දෙයක්ද මේ දේශකයන් වහන්සේ කෙනෙකුට මේ වෙලාවේ වතුර එකක් පූජා කරලා ගෙනල්ලා කියලා. ඒක හරි. නමුත් ඔබ එන්නේ සුද්ධකින් කාලකණ්ණි විදා ගන්න දෙන්නේ නැහැ කියලා නම් ඔබ ඇවිල්ලා වතුර එක දෙන්නේ. මේක විල මැරලා මල කියන. එතකොට ඔබ එන්නේ එහෙම සිතුවිල්ල. එහෙනම් පිටට පේන්නේ මොකද්ද? පිටට පේන්නේ හරිම ශ්‍රද්ධාවන්තයි මේක දුන්නා කියලා. නමුත් ඔබට ඒකෙන් සිද්ධ වෙන්නේ පිනක් නෙමෙයි පින්වතුනි පව. ඒකයි කියන්නේ මනෝපුප්පංග මා ධම්මා මනෝසෙත්තා මනෝමය. ඔබ මොනවා හිතාගෙන මොනවා කළත් ඔබ හිතපු දේ කරනව තමයි ඒ දේ සිද්ධ වෙන්නේ. සමාජෙට තේින මොනවා කළත් වැඩක් නෑ. ඒක නිසා මතක තියාගන්න ප්‍රේතෙක් වෙන සංකාර වඩන්න එපා. පුළුවන් තරම් තමන්ගේ දේ තමන් කරගන්න උත්සාහ කරන අසාධාරණකම් කරන්න හදන්න එපා.
ඒකේ මේ ආත්ම විතරක් නෙවෙයි මැරලා ගිහිල්ලා පෙරේත වෙලා උපදින්න සිද්ධ වෙනවා. ඒක දරුවන්ට පවා කියලා දෙන්න. ගොඩාක් දරුවෝ ඉන්නවා ඒ සියලු දේ දෙමාපියෝ ලව කරවන්නේ. Tamanට කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ ළමයි දන්නේ නැහැ මැරිලා ගිහිල්ලා පෙරේත වෙනවා කියලා. නමුත් ඒ ළමයි දන්නවා මට මේ කරන්න කම්මැලි ඔන්න අම්මා කරන්නේ. දරුවා උදේ ඉඳලා යුනිවර්සිටි ගිහිල්ලා වැඩට ගිහිල්ලා එනවා නම් අම්මා රෙදිරික හොදන ඒක ප්‍රශ්නයක් නැහැ. අම්මත් අසනීපයෙන් ඉඳලා රෙදිරික දාලා යනවා. නැත්නම් අම්මා උදේ ඉඳලා වැඩට ගිහිල්ලා එනවා. රෑ 9 විතර ගෙදර එන්නේ. රෙදිරික ගාවලා අස්සා හොදනවා. ඒ කියන්නේ දැන් කාටවත් වැඩක් කවර වෙනවා නම් ඒ වැඩේ යාට කරන්නේ අම්මා කියන්නේ වටිනවා. ඒ වගේ වෙලාවක වැඩක් දුන්නොත් ඒක කවුරු වෙන්නේ නැත්නම් Tamanට පුළුවන් වෙලා තියෙන හැම වෙලේම වෙන කෙනෙක් ලව යා කරගත්ත ඒක පවක් දෙන්නේ. දැන් හස්තෙන් දෙන්නේ කොට යා දවසම දෙකේ ඉන්නවා කියන්නේ යා බඩ කපලා දෙන්න කියලා කිව්වොත් ඒක පවක් ඒකත් පවක්. නෑ මෙහෙමයි. ඕක හිතන්න ඕනේ අර මනස මූලික කරගෙන. ඒ කියන්නේ කපටි කරන්නටම ඒ කියන්නේ මේක මෙයාලව කරගන්න ඕනම කියලා හිතලා හැම කරගත්තා. අන්න හරි. ඒ කියන්නේ නොහිතා කවුරු හරි කෙනෙක් ලව වැඩක් කරගත්තොත් ඒක පවක් නෑ. ඒක තමයි කියන්නේ මනස මූලික වෙලා තමයි මේ කාරණා සිද්ධ වෙන්නේ. දැන් එතන දැන් කතාවේ තවත් සියුම් කරලා මේ කියන දේ තවත් සියුම් විදිහට බලලා. එතකොට තවත් සියුම් විදියට බලලා තමයි ඒ කතා කරන්නේ. එතකොට මේ සියුම් විදියට බලලා කතා කරද්දී ඒකයි මම කිව්වේ මනසමයි මූලික වෙන්නේ. ඔබ මනසෙන් මොනවද හිතන්නේ? ඔබ හිතනවා මම මොකටද කරන්නේ? මේ ගෑනිලව මම මේක කරගන්න. මේ මිනිහලව මම මේක කරවගන්න. අන්න ඒ වගේ මේ Tamanට හොඳටම කරන්න පුළුවන්. Tamanට හොඳටම දාන දෙන්න පුළුවන්. බටේ ඉන්නේ උන්ට කතා කරනවා. මම එත් දාන්නේ. ඒවත් පෙරේත සංස්කාර. පෙරේත වෙලා කරන්නේ ඒකනේ. වටේ මේ උන් රැස් කරගෙන අර අසුචි පින්නක් දැකලා වටේ මේ උන් විසිල් එකක් ගන්න ඔක්කොම ගෙන්න කරනවා වටේ ඉන්න ඇවිල්ලා අසුචි පිට කාගෙන යනවා කට්ටියත් එක්ක. ඔක්කොම තමයි ස්වභාවය. මේ පෙරේත සංකාර වඩද්දී ප්‍රේත වෙලා තමයි උපදින්නේ. ඒක නිසා අපි කියන්නේ හරිම භයානකයි මේවා. උනොත් ඉවරයි. දෙල්ලමක් නෙමෙයි. ආයි ගොඩේමක් නැහැ. ගොඩේ ඉන්නේ කොයි කාලෙද? ආයි කල්ප ගානකට පස්සේ තමයි ගොඩේ ඉන්න හම්බ වෙන්නේ. ඒක නිසා බොහොම පරිස්සමෙන් ජීවත් වෙන්න. මම සිද්ධ වෙන මේක පවස් තරහ යන ලොකු දේවල් වල තරහ යනවා ඒ වගේ දේවල් එතකොට ආනන්ද දෙවියෝ අපකරන දෙහිතන ඉන්න පව කරපු කෙනෙක් පස්සේ කාලෙක පින් කරනවා පව කරන්නේ නැති මොනවා හරි ලොකු පව කරපු කෙනෙක් හරි පස්සේ කාලෙක ගොඩාක් පින් දැක් කරනවා ඒ රැස්තරත් ආනන්ද දෙවියෝ පාප කර්මයක් වගේ දෙයක් කරන කෙනෙක් පිටකට අපාගත වෙන්නේ අර පින් ගොඩාක් කරපු කෙනෙක් තුන නැත්තම් නිකන් පව කරපු කෙනෙක් තුන කොච්චර පින් කරත් අපාගත වෙනවා ඔව් පින්වලින් මේ පව කරපේවා නැති කරගන්න බැයිද කවදාවත් පවක් කරත් අපාගත වෙනවා මෙහෙමයි ඕක මෙහෙම හිතන්න ඕනේ කවදාකවත් පව කියන ඒවා අහෝසි කරන්න බෑ ඒ පව කියන ඒවා ඒකාන්තව පරිසම් දෙනවා පව කියන කොටාසයක් තියෙනවා අහෝසි වෙන ඒවා මේ ඉස්සෙල්ලා අපි මේ කතා කරලා තියෙනවා එක පාප කර්ම කොටාසයක් තියෙනවා විත්ත ධම්ම වේදනීය කියලා විත්ත ධම්ම වේදනීය පාප කර්ම කියලා කියන්නේ මේ ආත්ම පරිසම් දෙන ඒවා එතන මේ ආත්ම පරිසම් දෙන පාප කර්මයක් කරලා තියෙනවා නම් 10ක්. ඒකෙන් 3යි නම් මරණ මොහොත දක්වා පරිසම් දුන්නේ. ඉතුරු 7 කැන්සල් වෙනවා. අවශ්‍ය වෙනවා. මොකද ඒක මේ ආත්ම පරිසම් දිය යුතුයි. හැබැයි මගෙන් අහන්න එපා මොන වගේවද ඒ කියලා. එහෙම කියන්න බෑ. කර්ම 28 ඉන්නේ. එහෙම කියන්න බෑ මේ මොන වගේවද මේ ආත්මේ පරිසම් දෙන්නේ කියලා. ඒක අචින්ත දෙයක්. ඔව්. පුංචි දේවල් තමයි මේ ආත්මේ පරිසම් දෙන්නේ. ඒක නම හිතන්න අර හරක් මරණ එකට වාහන ගිනනවා උගේ වැඩිම හරක් මරන විකුණන එක වාහන ගිනනවා තට්ටු පිට තට්ටු ගෙවල් ගන්න අපි මෙච්චර පින් කරනවා අපිට නෑනේ මුන්ටම ලැබෙන්නේ කියලා හිතන්නේ ඔය හරක් මරනවා කසිප්පු පෙරනවා ඔය දේවල් කිව්වොත් මේ දිත්ත ධම්ම වේදනේ විතර බලාපොරොත්තු වෙන්න එපා දිත්ත ධම්ම වේදනේ කියන්නේ පුංචි දේවල් ආඩරි මොකරි මේ හිතරිද්දුවා නියන් ගැහුවා එක ඒ වැඩිපුර රිදෙන්නේ ඔන්න ඔයගේ මේවා සමාජයට මේ අස්සේ පරිසම් දෙන්න පුළුවන්. අර මහ පාප කර්ම මේවා පරිසම් දෙන්නේ අපරාපරිය විදිහට. ඒ කියන්නේ නිවන් දක්නා ಜಾති දක්වා කොහේද හරි පරිසම් දෙන්න පුළුවන් පාප කර්ම බලවත්. අපාරයකට ඉංග්‍රීසි දික් කරනවා කියන්නේ. ඔව්. ඒ වගේ දේවල් බොහොම සුළු දේවල් වික්ත ධම්ම වේදිනිය විදිහට පරිසම් දෙන්න පුළුවන්. හැබැයි වික්ත ධම්ම වේදිනිය පාප කර්ම 10ක් කරලා දෙනවා නම් 3යි නම් පරිසම් දෙන්න ඉතුරු 7 අවශ්‍ය වෙනවා. අන්න ඒක අවශ්‍ය වෙනවා. ඊළඟට තව කොටසක් තියෙනවා උපපජ්ජ වේදනීය. උපපජ්ජ වේදනීය කියන්නේ ඊළඟ ආත්ම පරිසම් දෙන්නේ. අපි දැන් පාප කර්මයක් කරනවා ඒක ඊළඟ ආත්ම පරිසම් දෙන්න ඕනේ. ඒකත් 10ක් කරලා දිනවා නම් 5යි නම් පරිසම් දෙන්න ඉතුරු 5 ඕසිරෝ තුන්වෙනි ආත්මෙට යද්දි.
හැබැයි එතනින් එහාට කරපු හැම පාප කර්මෙම නිවන් දැකලා තමයි අහෝසි කරගන්නේ. නැත්තම් අහෝසි වෙන්නේ ඔබ කොච්චර පින් කළා. හැබැයි ඔබ පින් කරද්දි පින් ඉස්සරහා වැඩිලා ඇවිල්ලා පව් පස්සට තල්ලු වෙනවා. පරිසම් දෙන්න තියෙන්නේ. අන්න එහෙම chance එකක් තියෙනවා. නමුත් දැන් මෙතන අහන්නේ ගොඩාක් පාප කර්ම කරපු කෙනෙක්. ඊට පස්සේ ගොඩාක් පින් කනුත් කරනවා. එයා කොහෙද යන්නේ කියලා. අර අඹගෙඩියේ කතාවෙන් අඳුනගන්න. ඔබ අවගහයට ගියාම රසවත් අඹේ තමයි ඔබ කන්නේ. අන්න ඒ වගේ වැඩිපුරම උපාදාන වෙලා තිබුණේ මොකද්ද? වැඩිපුරම තදින්ම හිතන කාවේදලා තිබිච්ච මොකද්ද? අන්න ඒක තමයි සුති හිත වෙලාවේදී ඇදිලා එන්නේ. ඔබ කොච්චර පින් කරලා තිබුණත් සමහරට පාපයක් කරපු පාපයක් තියෙනවා. ඒක නිසා තමයි දිනුනන පහ. පංචානන්තරේ පාප කර්ම කියන පහ අනිවාර්යයෙන්ම ඇදිලා එනවා. මරණ මොහොතේ අනිවාර්යයෙන්ම ඇදිලා එනවා. ඒකයි බුදුහාමුදුරුවෝ ඒ පහ දාලා තියෙන්නේ පංචානන්තරේ පාප කර්ම. මව මැරීම, පියා මැරීම, බුදුන්ගේ ඇඟේ ලේසල වීම, රහතන් වහන්සේ මැරීම, සංඝ වේදය. ඔය සංඝ වේදය කියන එකත් හරියට අවබෝධ කරගන්න. සංඝ වේදය කියලා කියන්නේ අර පන්සලේ හාමුදුරන්ට අනිත් පන්සලේ හාමුදුරන්ට ගතු කේදන් කියන එකම නෙමෙයි කියන්නේ. ඒ වගේ ආනන්තරීය පාප කර්මනේ. නමුත් පාප කර්ම තමයි මැරලා ගිහින් මල පෙරේත වෙලා උපදින කාලකන්ණි පාප කර්ම. නමුත් ඔය ආනන්තරීය පාප කර්ම ගන්නේ ඒක වැටෙන්නේ නැහැ. එහෙම ආනන්තරීය පාප කර්මයක් කළා දේවදත්ත. ඒ මොකද්ද? විනයවත් භික්ෂු පිරිසකුත් ධර්මයේ හැදිරෙන භික්ෂු පිරිසකුත් වෙන් කළා. මෙන්න විනයදර මෙන්න ධර්මදර. ඔය ධර්මදරාය විනයදරාය එකට ඉන්න බෑ කියලා භික්ෂු පිරිසක් වෙන් කළා. ඒවට තියෙන සංඝාදිදේශ ඇවත්. භික්ෂුන් වහන්සේලා 7 නමක් හෝ වැඩියෙන් කළොත් ඒකයි මෙහෙම කියලා තියෙනවා. ඒක මේ පරාජිකා පාළිය වල මේ ඒක විනය පිටකේ නැති දේවල් නිවනට අපිට ඉතරම අදාළ වෙන්නේ නැහැ. එහෙම දේවල් තියෙනවා. එතකොට අර මේ හාමුදුරුවෝ කෙනෙකුට කේනමක් කියලා තව හාමුදුරුවෝ කෙනෙක්ව බින්දෝන එක එහෙම එකක් නෙමෙයි. ආනන්දරීය පාප කර්මයක් කියලා කියන්නේ අර කෙලින්ම භික්ෂු පිරිසක් වෙන් කරනවා. මේ විනයදර ධර්මදර කියලා භික්ෂු පිරිසක් වෙන් කරනවා. මේගොල්ලෝ සම්පූර්ණ විනය වෘක්ෂ මූලිකයි පින්ඩපාතිකයි නිර්මාන්තිකයි ආදි වශයෙන් වෙන් කරගෙන ඒ අය වෙන් කළා. අර අයව වෙන් කළා. අන්න ඒකට තමයි වින්තුනි කියන්නේ සංඝ වේදය කියලා. අන්නේ සංඝ වේදය කළොත් ඒකාන්තයෙන්ම අවිජ්ජම නරකහත් යනවා. ඒක ආනන්තරීය පාප කර්මයක්. ආනන්තරීය කියලා කියන එක පද විරුක්තිය ගත්තොත් එහෙම ආහාරයක් කෙලින්ම අඩංගු වෙලා තියෙනවා. ඒක නයි මේ අනන්තරික සමනන්තරික ප්‍රත්‍යෙන්න දෙයක් නෑ එතන. කෙලින්ම ආහාරය එතන අඩංගුයි. ආහාරය හේවත් ඒකට තියෙන හේතුව කෙලින්ම අඩංගුයි. මැරිච්ච ගමන් ආයි කිසිම සමාවක් නැහැ අපාගත වෙනවා. අපා යන්න කෙලින්ම ඒකේ ආහාරය අඩංගු වෙලා තියෙනවා. ඒක මේ බුදුහාමුදුරු හදාගත්ත එකක් නෙමෙයි. මේ විශ්වයේ තියෙන නීතියක් බුදුහාමුදුරු කිව්වේ. මොකද එහෙම කරපු කෙනාට ඒක ඇදිලා එනවා. ඒක තමයි රසම අම්මේ. ඔබ හිතන්නකෝ ඔබ ගැටින් අම්මා මරුණා කියලා. දැන් ඔබ මොනවා කළා? මෝහණය කෝටි වාරයක් කළා. ඔබ හිතනවා ඔබගේ හිතෙන් ඔබ අයින් වෙයි කියලා. මරණ මොහොතේ ඔබ ඇදිලා. ඔබ තමයි කියන රසම අම්මේ. ඔබ කොච්චර පින් කළා? ඔබ පින් කරන් ඔබ ධර්මය අවබෝධ කරන්න මොකද වෙන්නේ? අරක මතක් වෙන ප්‍රමාණය ඔබට වැඩි. අයියෝ මම මෙහෙම කළානේ මම ලේට් එක වෙලා ඉඳගෙන මම මෙහෙම කළා. ඒක පින් රැස් වෙනවා තමයි. දැන් ඔබ පින් කරගෙන යනවා. ඒ පින් බලෙන් අර අවිචියෙන් නම් යන්නේ නැතුව ඒක මඟ දැනග වෙනවාදීලා ඉක්මනට එදිනින් ගොඩ එන්නත් අවස්ථාව ලැබෙනවා. නමුත් අර ආහාරය එතන අන්තර්ගත වෙලා තියෙන්නේ කෙලිම මරිච්ච ගමන අපාගත. ඒක නිසා ආනන්තරීය පාප කර්මයක් කොච්චර පින් කළත් අපාගත වෙනවා. හැබැයි ඒ වගේම සාමාන්‍ය පාප කර්ම කළා සාමාන්‍ය පින්කම් කරලා තියෙන කෙනෙක් ගැන අපිට කියන්න බෑ යා ඒකාන්තයෙන් අපාගත වෙනවා කියලා. නමුත් ඒ වෙලාවට ඇදිලේ නේ කනුව තමයි ඒක තියෙන්නේ. ඒ වෙලාවේ විදියට රසමම්මේ තමයි අපි දන්නේ යාගේ රසමම්මේ මොකක්ද? කර්මානුරූපව ඒව ඇති වෙනවා. මිනිහෙක් මරණ වෙලාවට කර්ම නිමිත්ත ගති නිමිත්ත කියලා තුනක් ඇති වෙනවා. තමන් කරපු කර්මයක් මතක් වෙන්න පටන් ගන්නවා. ඒ වගේම තමන් කරපු කර්ම නිමිත්තක් මතක් වෙනවා. අපි හිතමු මේ මිනිහෙකුට මේ කැත්තෙන් කොටපු අවස්ථාවක් මතක් වෙනවා. මොකක් හරි ගෙදර එකක් හොරකම් කරන්න ආවම කැත්ත අරගෙන කැත්තෙන් කෙටුවා. බෙල්ල කපලා දැම්මා. දැන් මම පාප කර්මයෙන් කරගෙන ඉන්නේ. දැන් මරණ වෙලාව වෙනකොට මොකද වෙන්නේ? එක්කවර කැත්ත පේන්න ගන්නවා. ඒක නැතර කර්මානුරූපව මේ තමන්ට පේන දෙයක්. මේ ඇත්තට වෙන දෙයක් නෙමෙයි. දැන් මේ ඇස් දෙක පියාගෙන ඉන්නවා. ඉන්නකොට කර්මානුරූපව පේන්න පටන් ගන්නවා. අර මිනිස්සේ ආපහුවර ගෙදරට එනවර හොරා. ඒ හොරා ගෙදරට එනකොට දැන් ඒ පැත්තක පේන්න ගන්නවා කැත්ත. අන්න කර්ම නිමිත්තයි පහළ වුණානේ. දැන් මොකද වෙන්නේ ඊට පස්සේ? ගන්නවා අතට කැත්ත. දැන් හිතින් අර කර්මානුරූපව පහළ වෙච්ච කැත්ත ගත්ත අතට. ගත්ත ගමන් පැන්න ගමන් කැපුවා බෙල්ල. හරි. ඊට පස්සේ බලලා ගෙදර ආයෙ මරලා ඕනි දෙනවා. බලන්න මොකද වෙන්නේ? මෙයා දන්නේ නැහැ. මැරිලා ගිහිල්ලා පෙරේත ඇවිල්ලා ඉවරයි. නැත්නම් යක්ෂයා මහා බල සම්බන්ධ යක්ෂයෙක් කියලා
යක්ෂයෙක් කියලා දැන් අර කඩුවක් අතේ අර මන් කැත්තත් අතේ තියාගෙන ඉන්නවා. එයා දන්නේ නැහැ එයා දැන් මැරිලා කියලා. එහෙම අවස්ථාවල එනවා. දැන් ඉතින් කෙලියම ගිහලා යක්ෂ ගෝත්‍රේ යක්ෂ ජාතිය ඉපදුණා. කාලකණ්ණි යක්ෂයෙක් කියලා. තව සමහරුන්ට පේන ගන්න ගති නිමිති. ගති නිමිත්ත පේනවා කියලා කියන්නේ ප්‍රේත යෝනි පේන්න ගන්නවා. ප්‍රේත පිරිස් කියන අනේ පුතේ අම්මා කතා කරනවා තාත්තා කතා කරනවා ආච්චි කතා කරනවා මට මම යන්න ඕනේ ඒක පිස්සු විකාරයෙන් කියවන්නේ. අර ඔයගොල්ලෝ පේන්න ගන්නවා. ඒවට කියන ගති නිමිති. ගිහිල්ලා උපදින තැන තමයි වෙන්නේ දෙන්නේ. අර පිරිස ගාව තමයි ගිහිල්ලා උපදින්නේ. සමහර අවස්ථා තියෙනවා තමන්ගේ ඥාතිවරයෙක් මැරෙන්න යනකොට ගන්නවා එතන. ගන්න try කරනවා. එන්න අපි ගාවට එන්න කියලා ගන්න try කරනවා. තව සමහරුන්ට තියෙනවා දිව්‍ය ලෝක පේන්න පටන් ගන්නවා. ධම්මික උපාසකතුමාට දිව්‍ය ලෝක පෙවුනේ. මැරෙන වෙලාව. දිව්‍ය ලෝක 6ෙන්ම දිව්‍ය රත 6ක් ඇවිල්ලා කියනවා අපේක දෙන්න කියලා ධම්මික උපාසක. ඒ කියනවා ධම්මික උපාසක කියන කතරේ හොටෙන් මේ හාමුදුරුවෝ බණ කියනවා. එහෙම නැහැ. හාමුදුරුවෝ මේ බණ කියන වෙලාවේ ධම්මික උපාසකයා මැරෙන මොහොතේදී මේ රහතන් වහන්සේලා වැඩලා බණ කියනවා. ඒ වෙලාවේ දිව්‍ය ලෝක අයන් ඇවිල්ලා මේව කරලා කිව්වා. ඉන්න කියලා. මොකද මේක මේ අහනකම්. ඒ වෙලාවේ විශ්ව විද්‍යාලය මේ ඇති කිව්වා කියලා. වැඩි ආපහු ඉහාරේ. ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ රිසන් දැකලා අහනවා මේ මොකද මෙයා වෙලා. මොකද මේ ඉක්මනට මේ. ස්වාමීනි ඇති කිව්වා. ඒ ඇති කිව්ව නෙමෙයි මේ දිව්‍ය ලෝක අයන් මේ දිව්‍ය රට ඇවිල්ලා එතුමට කතා කරලා ඉන්න කියලා. එයා මේ බණ අහන්න නිසා පොඩ්ඩක් ඉන්න කියලා කිව්වා. ඒක ඔප්පු කරන්න අන්තිමට ධම්මික උපාසකයා අතට දෙනවා මල් මාලයක්. මේක අරන් අහතර වීසි කරන්න කියලා. ඒ මල් මාලෙ ගිහලා ඒක දිව්‍ය රටේක රැඳෙනවා. ඒවට තමයි ගති නිමිති කියන්නේ. ඉතින් ඒක තමයි එතුමා ගිහිල්ලා දිව්‍ය ලෝක හයින් එක තමයි උපදින්නේ. ඒ වෙලෙදි මරණාසන්න වෙලාවේ තමන්ට දැනෙන දේවල්. එතනමයි සමාජ වෙලාවේදී පහළ වෙන සිත අනුවට ඊළඟ මේක වෙන්නේ. සමාජලාට දිනුම් කරනවා හිතන්නේවත් නැති තත්පරයකට අඩු කාලෙකදී මැරෙන්න පුළුවන්. නින්දේ වගේ දැන් උදාහරණ ගන්න බෙදාර. කවුද දවස් ෆයිට් එකේ මිනිස්සු මැරෙනවා දන්නේ නැහැ නේ කියන්නේ. කිසිම දෙයක කියන්නේ තත්පරයකට අඩු කාලෙකදී මිසිමලා. එතකොට හිත පහළ වෙන්න අවස්ථාවක් තිබුණද කියන එකත් ඇගයක්. මේකනේ බුදුහාමුදුරුවෝ කියන්නේ සිතක් පහළ වෙලා සිතක් බිඳෙන්න ගත වෙන කාලය කොච්චර කියලාද කියන්නේ. වේගෙන් වතුර ගලන ගඟක එක වතුර බිඳුවක් ඉස්සරහට ආවම ඒ අඩුව පුරන තව බිඳුවක් එන්නේ. ඒක තප්පරකින් කෝටියෙන් පංගුවක් විතරනේ. අන්නේ වෙලාවක් විතරයි යන්නේ හිතක් බිඳලා හිතක් පහළ වෙනවා. අපිට දැනෙන්නේවත් නැහැ මේ තප්පරෙට හිත කීයක් පහළ වුණාද කියලා. අපිට ගෝචරත් නැහැ එච්චර හිත පහළ වෙනවද කියලා. අපිට හිතෙන්නේ ආනේ මම මේ හිතුවා දැන් අර හිතනවා. ඒකට කියන තප්පරයක් හිතුවා. එහෙම තමයි අපිට හිතෙන්නේ. එහෙම නැහැ. මේ තප්පරයෙන් කෝටියෙන් එකක් විතර තමයි යන්නේ හිතක් බිඳලා හිතක්. එහෙම මාරොත් හරි. තප්පරයක් කියනකොට මරෙන්න හරි. ගොඩක් දේවල් පහළ වෙන්න පුළුවන්. නමුත් දැන් ඒ වෙලාවේදී මැරෙන දේ ගැන හිතේනවා මිසක් කරපු හොඳ නරක වලට ඉඳ වෙලාවක් නැහැ නේ. ඒ වෙලාවේදී නෑ මෙහෙමයි. ඕන කෙනෙක් මැරෙන වෙලාවේ එහෙමනේ. ඕන කෙනෙක් මැරෙන වෙලාව දැන් අපි හිතමුකෝ. දැන් බෝම්බයක් ගහනවා. දන්නේ නැහැ. දැන් මම ඇවිදගෙන යනවා එකපාරට බෝම්බයක් ගහනවා හස් කාලා ගෑලි කැලි වලට යනවා. හරිද? ඉතින් ඒ වෙලාවේ මොකක් හරි උපාදාන කරගෙන හිටියා නම් එයා ඒක නම තමයි උපදින්නේ. ඔය නිින්දෙන් මැරෙනවා කියන එක මහා භයානක දෙයක්. ඉතින් අපි හිතනවා අනේ නිින්දෙන් අනේ හරි පහසු විදිහට මැරුණා. ඈ අපේ ආච්චි අම්මා දැන් නිදාගත්තා අනේ උදේ යනකොට මැරිලා. හරිම වාසනාවන්ත මරණයක්. අපි කොහොමද දන්නේ මේකෝදේ වාසනාවන්ත නිින්දෙන් කවුරුත් මැරෙන්නේ නැහැ. මරණ මොහොත කියන එක හරිම වේදනාකාරී. ඔය දැකලා තියෙනවද මේ තිරිනමම් මංචකේ බුදුහාමුදුරන්ගේ තිරිනමම් මංචකේ කකුල් මේ ශ්‍රීපාද දෙක තියෙන්නේ එක ශ්‍රීපාදයක් පොඩ්ඩක් මෙහාට වෙන්නේ. ඒ තිරිනමම් මංචකේ අඳුරගන්න මේකේ. සත මේ ෆිල්ම් එකක් නෙවෙයි මේක තිරිනමම් මංචකේ කියන්නේ. ඒකට හේතුව ඒක පෙන්වන්නේ බුදුහාමුදුරන්ට පවා මරණීය වේදනාව දැනුණා කියලා. මරණීය වේදනාව කියන්නේ ශරීරයට දැනෙන වේදනාව. ඒක උන්වහන්සේලාට දැනෙනවා. උන්වහන්සේට දැනෙන්නේ නැත්නම් හිත වේදනාව විතරයි. ශරීරයට දැනෙන වේදනාව උන්වහන්සේලාට දැනෙනවා. ඉතින් ඒ වෙලාවේ උන්වහන්සේලාට අර මරණීය වේදනාව කියන එක දැනෙලා තියෙනවා. ඉතින් එහෙනම් සාමාන්‍ය මිනිස්සුන්ට දැනෙනවා. නිින්දෙන් කවුරුත් මැරෙන අවස්ථාවක් නෙමෙයි තියෙන්නේ. අපි නිදාගෙන ඉන්න වෙලාවට එයා මැරෙනවා. ඒක තමයි තියෙන්නේ. ඒ වෙලාවට ඉතින් එයාට මොනවද හිතෙන්නේ? ඔයිට වඩා හොඳ උදාහරණයක් ගන්න පිස්සෙක්. මනස විකෘතිනේ. එයාට මොකද වෙන්නේ? ඒක ඊටත් වඩා භයානකයි. පිස්සෙක් මැරෙන වෙලාව මැරලා කොහෙ උපදීද? උන්ට හිතෙන්නේ මොකක්ද? අන්න ඒක තමයි උපාදාන වෙන්නේ. පිස්සෙකුට සාමාන්‍ය හිතේ මේ ගෝකින් කරගන්න ඕනේ. මම හෙට බන්සන් යන්න ඕනේ. ඒ වගේ ඒ මොකද හිතන්නේ? උන්ට හිතෙන්නේ මොකද්ද? ඒක තමයි උපාදාන වෙලා කෙලියම ගිහිල්ලා ඔය මේ තිරිසා යෝනියම තමයි උරුම. ගොඩාක් සිං කරපු කෙනෙක් කව ගොඩක් අදින් කරපුනේ ඒ වගේ දැන් බෝම්බකට වගේ ආවලා නැතිව එයාට ඒක කරපු ඉඩයක් තියෙනවා. ඔව්. අපි හිතමුකෝ හරි.
ගොඩක් මේකයි. දැන් ඔතනදී හිතන්න එපා මේ චුතිසිත තමයි ප්‍රබල. දැන් ඉතින් පව් කරගෙන ඉවරයි අපි. දැන් ඉතින් ඕනේ නැහැ. එහෙම නෙමෙයි පින්නතනේ. චුතිසිත තියෙන්න අරින්න. ඔබ චුතිසිතේ කළ ආනන්තරීය පාප කර්මයක් හැරෙන්න. ඔබ චුතිසිතෙන් කරගෙන තියනවා කියලා හිතන්නකො මොකක් හරි ලොකු පාප කර්මයක්. බල්ලෙක් මරුවා. දැන් ඕක මතක් වෙනවා. හැබැයි ඔබ පින් කරගෙන යද්දී යම් අවස්ථාවක ඔබට අවස්ථාවක් උදා වෙනවා. සෝතාපන්න ආර්ය ශ්‍රාවකයෙකුට දානයක් දෙන්න. ඔබ මහත් ගෞරවයෙන් යුක්තව ඒ සෝතාපන්න ආර්ය ශ්‍රාවකයට දානයක් දෙනවා. අන්න ඒ වෙලාවේ ඒක ප්‍රබල වෙන්න පුළුවන් අරකට වඩා. එතන ඔබ නරන මොහොතේ අරක සිහි වෙන්න පුළුවන්. ඒ කොහොමද? අපි හිතමුකෝ මේක සිහි වුණා කියලා බල්ල මරපු එක. ඒ බල්ල මරපු එක නිසා ඔබ අපාගත වෙන්න පුළුවන්. හැබැයි ආයු කාලය වෙන පුළුවන් දවසක් නැත්නම් දෙකක් තුනක් විතරයි. ඇයි? ඔබ කරපු පින් තමයි වැඩි. අරක නිසා අපාගත වුණා. අපායට එහෙම ආයුෂයක් නැහැ. බොහෝම ඉක්මනට එතනින් ගිහිල්ලා අදාළ තැනට යනවා. කෝසන මල්ලිකාවට සිද්ධ වුණේ ඒක. දැන් ඔක මම ඉතින් ගිය සතියේ මනවාරේ කතා කළා නේද? ඔයගේම ප්‍රශ්නයක් අහුවා ගිය සතියේ මනවාරේදී. ඕකට දෙන උත්තරේ මේකයි. ඒකතර මනෝපුබ්බංග මා ධම්මා මනෝසෙට්ටා මනෝමය. හරිද? ඒ වෙලාවේ තමන්ට හිතට ආවේ නෑ තාත්තව මරන්න ඕනේ කියන හැඟීමක්. නමුත් තාත්තව මෙහෙම තල්ලු කළා. තල්ලු කළා නැත්නම් තාත්තට පාරක් ගැහුවා. ඒ පාර වෙලා තාත්තව මැරලා වැටුණා. හැබැයි ඒ වෙලාවේ තමන්ගේ හිතේ ඉතින් අම්මව බේරගන්න කියන හැඟීමක් වෙන්නේ නැහැ. නමුත් අම්මව බේරගන්න කියලා තාත්තට ගැහුවා. ගහව පාර තාත්තව මැරලා වැටුණා. ඒකෙන් ආනන්තරීය පාප කර්මයක් සිද්ධ වෙනවා. හැබැයි අර අම්මව බේර ගන්න දඟලපු නිසා එතන පොඩි පුණ්‍ය කර්මෙකුත් තියෙනවා. ඔව් තාහල්ල ඒක තමයි කියනවා එදා දුන්න අවවාදය තමයි ඒකට. අම්මයි තාත්තයි රණ්ඩු වෙන වෙලාවට වැඩි මැද්දට පයින් උත්සාහ කරන්න එපා. ඒ දෙන්නයි ගනුදෙනු ඒ දෙන්නට ජීවන්න ඇරලා පැත්තකට ලයින් මොකද හරිම භයානක පිරිසක් ඉන්නවා. රහතන් වහන්සේ බුදුහාමුදුරුවෝ අම්මා තාත්තා හරිම භයානකයි. හරිම භයානකයි කියන්නේ සැලකුවොත් හොඳින් පින් කරගන්න පුළුවන් වරදක් වුණොත් එහෙම ආයි ලැබෙන විපාකත් බොහොම භයානකයි. ඒක නිසා අම්මා තාත්තා රණ්ඩු වෙන වෙලාවට අම්මා තාත්තට ගනුදෙනු පියවන්න දීලා පුළුවන් තරම් පැත්තකට වෙලා ඉන්න එක තමයි කරන්න ඕනේ. මොකද ඔබ අම්මව බේරගන්න කියලා තාත්තට පාරක් ගැහුවා නම් ඔබ ගහන්නේ කාට? තාත්තා. ඉතින් ගොඩාක් පින් කරගෙන හොඳට ඉඳි කෙනෙකුට ඒ වගේ අවස්ථාවක සල්ලි කරලා තාත්තා මොකක් හරි වෙලා ඉන්නවා. ඉතින් යාට ඒකාන්තයෙන්ම ආනන්තරීය පාප කර්මෙට මුල තමයි. ඒකාන්තයෙන්ම ඒක සිද්ධ වෙනවා. මොකද තමන් තාත්තව මැරුවා. ඒක හැබැයි මේකයි. අර තාත්තව හිතලා මම තෝ මරනවා කියලා තාත්තව වරගෙන ගිහලා ක්‍රෙඩිට් කපලා මරනවා. එයා කරපු තරම් පාපේ බලගතු නැහැ. නමුත් ආනන්තරීය පාප කර්මයක් විතර එයාට ඒක විඳින්න වෙනවා. අරටම අරිට වඩා ගොඩේ එකක් තියෙනවා. මෙතන අහපු ප්‍රශ්නේ. ඔව් සතර සතිපට්ඨාන සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ කියනවා මහණෙනි මම අප වෙනවා. මේ සතර සතිපට්ඨානයේ වැඩුවොත් 7 අවුරුද්දක් ඇතුළත උඹලා අනාගාමී වෙනවා කියලා. බුදුහාමුදුරුවෝ කිසිම දෙයක් ඔය කියන්නේ සතර සතිපට්ඨාන සූත්‍රයේ කියනවා මහණෙනි මම අප වෙනවා. මේ සතර සතිපට්ඨානයේ වැඩුවොත් 7 අවුරුද්දක් ඇතුළත අනාගාමී වෙනවා කියලා. ඒ වගේම සතර සතිපට්ඨාන සූත්‍රය කියලා කියන්නේ මේ නිවන් මාර්ගයේ තියෙන ප්‍රධානම දෙයක්. බුදුහාමුදුරුවෝ කියන්නේ ඒකායනෝ අයම් වික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධිය. මානෙ මේ එකම මේ සත්‍යයගේ විසුද්ධිය උදෙසා තියෙන එකම මාර්ගය තමයි මොකද්ද? මේ සතර සතිපට්ඨාන. ශෝක පරිද්දවාන සම්පතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තගමාය ඥායස අධිකමාය නිබ්බානස්ස සත්‍ය කිරියාය. යදිදං සත්තාරෝ සතිපට්ඨාන. මේ සතර සතිපට්ඨානය තමයි මේ මනුස්සයාගේ මේ හත්වයාගේ විසුද්ධිය කෙරේ මේ දුක්ඛ දෝමනස්යන්ගේ විනාශය නැති කිරීම කෙරේ මාර්ගඵල ලබා ගැනීම කෙරේ මේ ප්‍රබලම සාධකය. හැබැයි සතර සතිපට්ඨාන සූත්‍රේ වඩන්න ඕනේ. සතර සතිපට්ඨානය කියන එක හොඳ ආකාරව වරන බුදුහාමුදුරුවෝ කියන එක බුද්ධ භූමිය කියන්නේ. බුද්ධ භූමිය තුළ ඉන්න කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ සතර සතිපට්ඨානය තුළ ඉන්න කියන්නේ. කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන කියන සතර සතිපට්ඨානය තුළ ජීවත් වෙන්න ඕනේ. ඒ ඔබ කායානුපස්සනාව ගත්තොත් චිත්තානුපස්සනාව ගත්තොත් ඔබ චිත්තානුපස්සනාවේ කතා කරන්නේ ඔබට සිදෙන හිතුවිලි ගැන.
ඒ සිතුවිලි ඔබ බලන්න ඔබ මේ සරලව චිත්තානුපස්සනාව වඩන විදිය මම කියන්න. සරලව වඩන්න. ඔබට හිතන සිතුවිලි ගැන හිතලා බලන්න. ඉස්සෙල්ලා හිත දිහා බලාගෙන ඉන්න ඔබට මොනවද හිතෙන්නේ කියලා. ඔබට හිතනවා නම් රාගික හැඟීමක්. රාගයට අදාළ සිතුවිල්ලක් පහළ වෙනවනේ. ඔබ මොකද්ද කරන්න ඕනේ? ඒක වහවහ නැති කරගන්න. ඔබ අවබෝධ කරගන්නවා මේක නම් රාගික සිතුවිල්ල. මේක හරියන්නේ. අන්න යටපත් කළා දැන්. ඊළඟට ද්වේෂයෙන් ඇති වෙන සිතුවිල්ල. මේක ද්වේෂ සිතුවිල්ල. යටපත් කළා. මේක මෝහ සහගත සිතුවිල්ල. යටපත් කළා. එතකොට මේ Tamanට උපදින සිතුවිලි දිහා බලාගෙන ඉන්න. මේ මතුවෙන සිතුවිල්ලක් ගන්න මෙනෙහි කරලා මොකද්ද මේ ඇති වෙන සිතුවිල්ල කියලා. බොහොම සරලයි. ඒ වගේම ඔබ කයට පෙන්නලා බලන්න. ඔබ දැන් කකුල උස්සනවා කොහේ හරි යන්නේ. යන්නේ මොකටද? ඔබ හිතලා බලන්න. මේ රාගයේ ක්‍රියාවලියක් කරන්නද? ද්වේෂසහගත ක්‍රියාවලියක් කරන්නද? මෝහසහගත ක්‍රියාවලියක් කරන්නද? නෑ මම මගේ කය මෙහෙවන්නේ නෑ මේක සතුටුදා. අන්න ඔබ කය හඳුනනවා ඒකට අනුව. අන්න කය පවත්වාගෙන යනවා. ඒක බොහොම සරල විදියට අරගෙන ඕක වඩාගෙන යන්න පුළුවන්. ඒ වඩනකොට ඊට පස්සේ ඔබට ඇති වෙනවා මේ ඉස්සර මට දවසට කාමක සිතුවිලි පහළ වුණා ගොඩාක්. ද්වේෂසහගත සිතුවිලි පහළ වුණා ගොඩාක්. මෝහසහගත සිතුවිලි පහළ වුණා ගොඩාක්. දැන් ඔබ මොකද කරන්නේ? ඒවා ටික ටික යටපත් කරනවා. මතුවෙන යටපත් කරලා දාන්න. මතුවෙන යටපත් කරගෙන යද්දි දැන් ඔබට හිතෙනවා දැන් මට ඉස්සර සිතුවිලි කාම සිතුවිලි පහළ වෙන්නේ නැහැ. ඉස්සර මට කාම සිතුවිලි 50ක් පහළ වුණා. දැන් පහළ වෙන්නේ 20යි. ඔන්න ඔය විදිහට ඔබ මොකද කරන්නේ? ඔබ හික්මනවා ඒ සිත් අඳුනගෙන. ඒ හික්මලා යනකොට ඔබට කායානුපස්සනාවක් වැඩිලා, වේදනානුපස්සනාවක් වැඩිලා, චිත්තානුපස්සනාවක් වැඩිලා. ධර්මය අවබෝධ කරගෙන යනකොට ඔබට ධම්මානුපස්සනාවක් වැඩෙන්න පටන් ගන්නවා. මේවා අපි එකිනෙක විග්‍රහ කරගමු. මම කායානුපස්සනාව දවසක් බොහොමකට විග්‍රහ කළා. දැන් මේක තවදුරටත් කතා කරන කායානුපස්සනාව. කායානුපස්සනාව හරිම වැදගත්. කායානුපස්සනාව හොඳ ආකාරව වඩන්න පටන් ගන්න. කායානුපස්සනාව වැඩුවා කියලා අපිට කිසිම හානියක් සිද්ධ වෙන්නේ නැහැ. කායානුපස්සනාවේ අසුබේ එහෙම තියෙනවා. අසුබේ වැඩුවා කියලා අපිට කිසිම ප්‍රශ්නයක් සිද්ධ වෙන්නේ නැහැ. සමහර අම්මලා හරි බය අනේ දරුවා අසුබේ වඩනවා අසුබේ වැඩුවාට පස්සේ දරුවා කතාවද බඳින්න ගන්න නැද්ද දන්නේ. එහෙම කියන. එහෙම හිතනවා නම් එහෙම අද මේ වෛද්‍යවරු කවදාවත් කතාවද බඳින්නේ නැහැ. ඔය මිනි කපල කැපිල්ල. නේද? එහෙම එකක් නැහැ. වෛද්‍යවරු ඕනේ තරම් කතාවද බඳලා ඉන්නේ. නේද? ඔය ස්ත්‍රී දූෂණ වල අහුවෙලා ඉගෙත් ඉන්නේ. නේද? වෛද්‍යවරු එතනදී ඔය අසුබේ දැකලාද? ඔය හැම කපල ඔය ඇතුළ දැක්ක කියන අසුබේ නෙමෙයි ඒ දකින්නේ. ඒ දකින්නේ පිළිකුල. ඒ පිළිකුල දැක්කට මම මිනිහත් එක්ක ඉන්නේ නැහැ අනිත් ඒවාත් එක්ක ඉන්නේ. ඒව ස්වභාවයෙන් තමයි ඇත්තේ. නම් අසුබේ කියන එක හරියට දැක්කම ඒක හරියට අවබෝධ කරගන්න. ඉතින් කායානුපස්සනාවේ ඒක බුදුහාමුදුරු දේශනා කරන්නේ ඒක දැනක මේක දකින්න කියලා සමේනං චක්කුමා පුරිසෝ මුංචිත්වා පච්ච වේක්කේය. තර ඉමේ සාලි ඉමේ වීහි ඉමේ මොග්ගා ඉමේ මාසා ඉමේ තිලා ඉමේ තණ්ඩුලාති. මොනවාද මේ ඇත්තටි පුරුෂයෙක් විසින් අර මල්ල ලෙහෙනවා. ඒ මල්ල ලෙහෙලා බලනවා මේ තියෙන දාන්නේ කොට. ඊට පස්සේ ඒ දාන්නේ කොට අරගෙන වෙන් කරනවා. මේ වී මේ මෑ මේ තල මේ මුං ආදි වශයෙන් මේ ටික වෙන් කරනවා. අර දාන්නේ මල්ලක් විදිහට තිබිච්ච දාන්නේ ටික අරගෙන වෙන් කොට වගේ හමු. අන්න ඒ වගේ. තමන්ගේ ශරීරය දිහා බලන්න කියලා බුදුහාමුදුරුවෝ කියනවා. තමන්ගේ ශරීරය දිහා බලනකොට කොහොමද? කේසා, ලෝම, නකා, දන්ත. තචෝ. අපි ඔය පහ ගන්න ඉස්සෙල්ලා පිටට පේන්න තියෙන පහනේ. ඔබට කියනවා තච පංචකේ කියලා. තච පංචකේ දිහා බලන්න. හරිද? කේසා, ලෝම, නකා, දන්ත, තචෝ. කේසා කියන්නේ කේ. ලෝමා කියන්නේ ලෝම. නකා කියන්නේ නියපොතු. දන්තා කියලා කියන්නේ දා. ඊළඟට තචෝ කියලා කියන්නේ හැම. දැන් ඔය ටිකෙන් අපි වැහිලා ඉන්නේ. ඔය ටිකෙන් අපි වැහිලා ඉන්නේ. එතකොට ඔය ටිකවත් අඩුම තරමේ වෙන් කරලා බලන්න. ගලවලා බලන්න, හයි කරලා බලන්න. ලස්සන රූපයක් දිහා බලන්න. මේ කායානුපස්සනාව මෙහෙය කරන්න පුළුවන් එක විදිහක්. කායානුපස්සනාව කියලා කියන්නේ මේ සතිපට්ඨානය. සතිපට්ඨානය කියලා කියන්නේ පින්වතුනි සිහිය පවත්වාගෙන යාම. සතිය කියලා කියන්නේ සිහියට. සිහිය පවත්වාගෙන යනවා. මේ කයේ තියෙන ඇත්ත ඇති සැටියෙන් දකින්න තමන්ගේ සිහිය පවත්වාගෙන යනවා. නැත්තම් අපිට මේ ඔයගේ කයක් දැක්කට පස්සේ සාමාන්‍ය සිහිය නැති වෙනවනේ. සිහිය විකල් වෙනවනේ.
ඒ සිහිය විකල් වෙලානේ විවිධ දේවල් කරලා අමාරු වෙන්නේ. ඒතකොට යහපත් සිහිය පවත්වාගෙන යන්න. අරක දිහා බලන්න. මොකද්ද? ඒ ලස්සන රූපෙන් කෙස් ටික අයින් කරනවා. දත් ටික අයින් කරනවා. නියපොතු ටික අයින් කරනවා. ලොම් ටික අයින් කරනවා. අන්තිමට හමත් අයින් කරනවා. අර ලස්සන රූපෙට මොකද උනේ කියලා බලනවා. මනසින්. ආයි අර ටික දානවා. ආයි ගලවනවා. ආයි දානවා. ඔය විදිහට මේක දිහා තමන්ගේ සිහිය පිහිටවගෙන බලාගෙන ඉන්නවා ඒක දිහා. ඔන්න කායනුපස්සනාව දෙනවා. එතකොට අර මොකද වෙන්නේ? අර සුභයයි කියලා හිතාගෙන ඉඳපු දේ අසුභයක් බව වැටහෙනවා. හැබැයි ටිකේ ඊය කියන අදහස ඉන්නේ නැහැ. මේ සුභයයි කියලා හිතාගෙන ඉන්නේ අසුභයි. එතකොට ඒ වගේම බිරිඳට ආදරේ. නමුත් අර බිරිඳ වෙනුවෙන් දසකුසලයේ කරන්න උත්සාහ කරන්නේ නැහැ. ස්වාමි පුරුෂයා වෙනුවෙන් දසකුසලයේ කරන්න උත්සාහ කරන්නේ නැහැ. දැන් දන්නවා අනේ මේ ශරීරේ මම මේ ඉස්සර හිතන් හිටියේ මහා රත්තරන් ගොඩක් කියලා. මේකේ ඇත්ත ඇතිසටියෙන් දැම්මට අවබෝධයි. මේක මේ රත්තරන් ගොඩක් නෙමෙයි. මේ ගතියුත්තක් තියෙන එකක් නෙමෙයි. මේකට ඇලුනොත් එහෙම මට වෙන්නේ මේ විපාකේ. ඒක නිසා මම මේකට ඇලෙන්නේ නැහැ කියලා විපාක ගන්න. අගේ වැටෙනවා පල්ලෙහා. අගේ තියෙනකන් තමයි ඒක ඕනේ. අගේ තියෙනකන් තමයි සුබ. අගේ පල්ලෙහාට ගන්නවට පස්සේ ඒක සුබයක් නැහැ. දැන් ඔබ ඉස්සරහට හොඳ සල්ලිකාරයෙක් දකින්න නම් සුබයි කියලා හිතනවා. ඇයි ඔබට ඒ හිත හරි අගේ ඒක. ඊට වඩා සුබයි ඔබට දෙවි කෙනෙක් මේ මුණ ගැහුණා. ඔය කොහේ හරි වැඩ යනකොට දෙවි කෙනෙක් මුණ ගැහුණා නම් හරි සුබයි. ඔබ කොහේ හරි යනකොට හොඳ මේ ඒ වෙලේ ඇරිලා කබ කඩ මේ සරමත් මෙතනට බැනගෙන ඉන්න එකේ කහුනොත් එහෙම මොකද වෙන්නේ? දැන් ඔබට තේරෙනවා ඒ අගේ මොකක්ද කියලා. ඉතින් ඒ අගේ ගොඩාක් පල්ලෙහා තියෙන ඔබ හිතන අසුබයි කියලා. ඉතින් ඒක තමයි ඔබ ඇති කරගත්තේ. ඉතින් ඒක ඇත්තත් මේකනේ. දැන් මේක අහගෙන හිතන්න එපා මේ බුදුදහම කියලා කියන්නේ මේ අසුබ දකිනාගමක් මේ සාමාන්‍ය ජීවිතෙන් නම් මේක හරියන එකක් නෙමෙයි. මේක තුල ගියොත් එහෙම පිස්සු වැටෙනවා කියලා. එහෙම හිතන්න එපා මේකට. මේක තුල ඔබට හික්මෙන්න පුළුවන්. ඒ හික්මුණාට පස්සේ ඔබට තියෙන කරදර අඩුයි. ලස්සන දෙයක් දැක්කට පස්සේ ඒක අයිති කරගන්න පුදුම වේදනාවක් තමයි හිතේ ඇති වෙන්නේ. යම් පිට්ටන් නලපති කම්පි දුක්ඛං කියලා කියන්නේ ඒක. තමන් බලාපොරොත්තු වෙන්නේ නොලැබීම හරි දුකක්. ඒක දරන්න බැරි තරම් දුකක්. පපුව පැලෙන තරම් දුකක්. බඩ පපුව හොස් ගාලා යනවා. තමන්ට දැනෙන්නේ නැති. ඒක. පාරේ යනකොට තමන් ලස්සන දෙයක් දැකලා ලහිනවා මොකක් හරි. ඒ වෙලාවේ තමන්ට ඒක අයිති කරගන්න බැරි බව දැනෙනකොට තමන්ගේ හිතේ පුදුමාකාර දෙයක් ඇති වෙනවා. ඒක තමන්ගේ ශරීරයට බව දැනෙන්න පටන් ගන්නවා. ඒ දේවල් නැති වෙලා යනවා. මේ දේ අතර වෙනස මොකක්ද කියන එක අවබෝධ වෙනවා. ඊට පස්සේ එක බිරින්දෑගෙන යන ඉන්න එක බිරින්දෑගෙන් සෑහීමකටපත් වෙනවා. ඒක ස්වාමි පුරුෂයන් ඉන්නේ ස්වාමි පුරුෂයන්ගෙන් සෑහීමකටපත් වෙනවා. තවත් දේවල් පස්සේ යන්නේ නැහැ. ඉතින් ඒක කොච්චර වටිනවද තමන්ගේ ජීවිතේ. වැරදිව දැක්කොත් තමයි ඉතින් එපා වෙන්නේ. එහෙම නැත්නම් අවබෝධයක් තමයි සිද්ධ වෙන්නේ. එපා වීමයි අවබෝධ වීමයි කියන්නේ දෙකක්. බුදුදහම කියන එපා කරගන්න නෙමෙයි අවබෝධ කරගන්න. එපා කියලා අයින් කළ යුතු දෙයක් නැහැ. අවබෝධයෙන් අයින් කළ යුතු දෙයක් තමයි තියෙන්නේ. අවබෝධ වෙනකොට ඉතින් අයින් වෙනවා. ඒක ආයෙ අයින් කරන්න දෙයක් නැහැ තමයි. ඒකත් අයින් වෙන්නේ අවබෝධයෙන්ම තමයි. ඒක නිසා කායානුපස්සනාව වඩන එක හරියම වටිනවා. නිකන් Taman ඉන්න ගමන් බලන්න. කෙස් ටික අයින් කරලා බලන්න, ලොම් ටික අයින් කරලා බලන්න, දත් ටික අයින් කරලා බලන්න. ඔය Taman ආදරෙන් ආරක්ෂා කරන වස්තුවේ දත් ටික ඔක්කොම හැල්ලුත් එහෙනම් මොකද වෙන්නේ කියලා තමයි හිතනවා. බලන්න තියෙන ආදරේ බින්දු මාත්‍රයක් හරි අඩු වෙන්නේ නැත්නම් ඉතින් ඔබ ආහාරයටපත් වෙනවා. ඒකාන්තයෙන්ම ඔබට තියෙන ආදරේ අඩු වෙනවා. ඔබගේ විරින්දාගේ හිස කෙස් ටික ඔක්කොම ගියොත් එහෙනම් එදා ආදරෙන් අර දකින්නකොට ආදි දිවිත් ආදරේ අද ඇති වෙන්නේ නෑ. රූපේට හැමෝම රූපේට තමයි වසංග වෙන්නේ. ගති ගුණ වලට වසංග වෙනවා කියලා එකක් නැහැ. රූපේට තමයි වසංග වෙන්නේ. නේද? අපි તો පිළිකාවක් හැදලා මේ පැත්තම මේ ඔපරේෂන් කරලා අයින් කරලා ගියේ. එදා ආදරෙන් සිපගත්ත කෙනාව අද එහෙම කරන්න පුළුවන්ද? එහෙම කරන්න හිත දෙනවද? කරයි. එයාව සනසන්න. නමුත් ඔබගේ හිත මොනවද කියන්නේ? ඒක තමයි ඇත්ත. මේ රූපෙට තමයි හැමදේම කරන්නේ යන්නේ. ඉතින් මේ රූපේ ඇත්ත ඇති සැටියෙන් දකින්න. රූපපතිතිකෝ භික්කවේ තස්මා රූපන්ති උච්චති. හිතු විපර්යාසයෙන් ලක් වීමෙන් විනාශයටපත් වෙන හේයි මේකට රූපේ කියනවා. ඉතින් මේක මේ හිතු විපර්යාසයෙන් ලක් වෙනකොට විනාශයටපත් වෙන දෙයක්. ගින්නකට අහුනොත් උණු වෙලා යයි. සීතලට අහුනොත් ගල් වෙලා යයි. කැපෙන ආයුධයකට අහුනොත් ඒක කැපිලා වෙන් වෙලා යයි. ඉතින් එහෙම ස්වභාවයක් තියෙන දෙයක් මේ රූපේ කියලා කියනවා. නමුත් ඕකට තමයි අපි හිත සාදීම බැඳිලා යන්නේ. ඉතින් ඕකේ තියෙන ඇත්ත ඇති සැටියෙන් දකින්න උත්සාහ කරද්දී අපි ටික ටික එකෙන් ගැලවෙනවා. අපි බුද්ධිමත් පිරිසක් බවට පත් වෙනවා එතකොට. අවබෝධයෙන් මේ දේ වෙන්නේ වහනවා නෙමෙයි. එහෙම නැත්නම් තවත් ආගමක වගේ උඩේ ඉඳලා කකුල් දෙක යනකම් වහන්න තියෙන්නේ. එතකොට ඉතින් කාන්තාවන්ගෙත් වහන්න ඕනේ, ඒ වගේ පිරිමින්ගෙත් වහන්න ඕනේ. නැත්නම් කාන්තාවන්ට ඕක ඇති වෙනවනේ. පිරිමින්ව දකින්න කාන්තාවන්ටත් ඕක ඇති වෙනවා. ඉතින් කාන්තාවගේ පැත්තෙන් බලනවා ඕක පිරිමින්වත් වහන්න ඕනේ සම්පූර්ණයෙන්.
ඒක ඔක්කොගෙම පේන්නේ ඇස් දෙක විතරයි. එතකොට ප්‍රශ්නේ විසඳෙනවා. නැත්නම් කාන්තාවන්ට මේ පැත්තෙන් එක ඇති වෙනවනේ. හිරින්න මේ පැත්තෙන් ඇති වෙනවා. බුදුහාමුදුරුවෝ කියන්නේ පිටින් වහලා වැඩ නැහැ. රූපේ නෙමෙයි කාමයක් කියලා කියන්නේ. කාමයේ තියෙන රූපය ඇතුලේ නෙමෙයි. කාමයේ තියෙන කොහෙද? පුරුෂයාගේ හිතේ. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. මේ පුරුෂයාට ඇති වෙන කාමය, පුරුෂ කියලා කියන්නේ ස්ත්‍රී පුරුෂ දෙකමයි තියෙන්නේ. මේ පුරුෂයාට ඇති වෙන කාමය සංකල්පීය රාගයක් විතරයි. ඒතර හේමකුත් නෑ. නැත්නම් මේ ස්ත්‍රිය හෝ පුරුෂයා කියලා කියන්නේ කාම ගුණයද? ඈ? තනිකර කාමයක් මේ ස්ත්‍රියක් කියලා කියන්නේ. නෑ ස්ත්‍රියක් කියලා කියන්නේ මස් වැදලි ටිකක් විතරයි. නමුත් කාමයක් කරගන්නේ කවුද? අර මනුස්සයෙක් හිත. මම දැකලා තියෙනවා එක කෙනෙක් අඳිනවා චිත්‍රයක්. ඒ චිත්‍රය අඳිනකොට මුලින්ම පේන්නේ කුණුහරුපයක් වගේ. එතන ඒ කුණුහරුප දැන් අපි තමයි දැකලා තියෙන්නේ. නමුත් චිත්‍රය අඳිනකොට හාරෙක්. ඒක ඇත්තටම කුණුහරුපයක් පෙන්නලා තමයි එයාව අඳින්නේ. එයාගේ අදහස ඒක තුල ප්‍රසිද්ධ වෙන්නේ. එයාගේ කකුලක්ව මොකක් හරි දෙයක් දාලා ඒක මුලින්ම ඇඳෙන්නේ පිට කුණුහරුපයක් විදියට. කියන්නේ මොනවා හරි ලිංගික අවයවයක් හරි මොකක් හරි විදියට. ඇඳෙන්නේ. නමුත් ඒ ඇඳලා ඉවරනහම මේක හාරෙක්. ඒතර බලන්න මේ මොහොතේදී සංකල්පිය රාගයක් ඇති කරගත්තා. මෙහෙන්න මේ කියලා. නමුත් ඇඳලා ඉවරනහම හාරෙක්. දැන් අර කායය තියෙන්නේ නැහැ. ඉරිකෑලි ගොඩ කරන්න පුළුවන් මිනිස්සෙක්ට කාමයක් ඇති කරා. හොඳද නේද? ඈ පින්සලක් අරගෙන කෙනෙක් මෙහෙම කරනවා. ඒකල මිනිස්සෙකුට දුන්නා කාමෙන් මත් වෙනවා කෙනෙක්. එතකොට මේක තුන මේ දියසායන් වලද කාමයේ තියෙන්නේ. නෑ අර මිනිස්සයාගේ හිතේ. ඒ මිනිස්සයා ඇති කරගත්ත දේ. අනිත් එක මිනිස්සයාගේ මිනිස්සයාටත් වෙනස්. කෙනෙකුට කාමයේ උපදින දේ තව කෙනෙකුට කාමයේ උපදින්නේ නැහැ. එතකොට එයාට අර වගේ දේවල් පේනද කාමයේ උපදිනවා. එයා ඒක දිහා බලලා කාමයේ උපදින ගන්න. එහෙනම් මේ සියල්ල සංකල්පීය රාගයන් විතරයි. ඒක නිසා ඔක වහලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. වැහුවට පස්සේ ඇතුලේ තියෙන දේ හිතින්ම වගන්න. හිතින්ම වගගෙන රස විඳිනවා ඒක. ඒකට ඇලෙනවා. එහෙනම් කරන්න ඕනේ මොකද්ද? හිත දමනය කරගන්න. හිත දමනය කරගන්න නම් වහලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද්ද කරන්න වෙන්නේ? මේ ඇත්ත අධිහත්යෙන් අවබෝධ කරගන්න. මේකේ තියෙන යථා ස්වභාවය අවබෝධ කරගන්න. එහෙම අවබෝධ කරගත්තා නම් ඔය පෞල් වල කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ එක කෙනෙක්ගෙන් සෑහීමකටපත් වෙනවා. මේ අසුබය තවත් අසුබයක් මොකටද මං ගෙදරට ගේන්නේ කියලා හිතෙනවා. දෙන්නටම හිතෙනවා. එක්කෙනෙකුට විතර නෙමෙයි. දෙන්නම හිතෙනවා. මේ ඇති. මේක මගේ වගකීම. ඒක නිසා මම මේකට අදාළ දේවල් මම කරනවා. නමුත් මම මේකට අන්ධ වෙලා මේක උදෙසා මහා පාප කර්ම සමුදායක් කරන්න උත්සාහ කරන්නේ නැහැ. ඒ නිසා කායානුපස්සනාව හරිම වැදගත්. ඒ කායානුපස්සනාව එක කොටසක් තමයි මම කියන්නේ. ඉතින් ඉඩක් ලැබෙන වෙලාවට පොඩ්ඩක් ඔය සූත්‍ර දෙකක් කියවන්න. ඒ කියවනකොට ඔබට ගොඩාක් ප්‍රශ්න එයි. මේ ප්‍රශ්න අපි මෙතන කතා කරමු. ටිකක් ධර්මයත් එක්ක ඉන්න. ඔය දැන් සිංහල කියවිච්ච පොත් තියෙනවනේ. ඒ පොතක් දෙකක් අරගෙන ටිකක් කියවන්න. ඒ කියවනකොට තමයි ඔබට අහන්න හරි ප්‍රශ්නයක් එන්නේ. ඒ කියවපු වමනින් පිළිගන්න යන්නත් එපා. මොකද සමහර විකෘති දේශනා තියෙනවා. ඉතින් අපිට මේක විකෘතිය මේක ප්‍රകൃතිය කියලා කියන්න බෑ. නමුත් ඒකක් ඇහුවට පස්සේ පොඩ්ඩක් ඉතින් අහන්න අහලා කරුණු කාරණා දැනගන්න. අපි බලමු ඉතින් ඒක ඒ දේ කියාගෙන යද්දි රාගයේ ඡේ වෙනවද, ද්වේෂයේ ඡේ වෙනවද, මෝහයේ ඡේ වෙනවද? සමහර දේවල් තියෙනවා කතා කරගෙන යද්දි ඒක තනිකර මෝහ අන්ධකාරය තුල යන්නේ. ඔය ආනාපාන සතියේ ඔය දැන් දින ආනාපාන සතියේ කෙලිම මෝහය තුල ඉස්සරහට එන්නේ. අර එතකොට හිතනවා නෑ මේක මේ මෝහය තුල යන දෙයක්. හැබැයි රාගයේ ද්වේෂයේ එන්නේ නැහැ. තව එතන මෝහය තියෙනවා කියලා දැනෙනවා. මේ තනිකර මේ මුලාවක් තියෙන්නේ කියලා දැනෙනවා. ඉතින් එතකොට අපි ඊට වඩා තව ගැඹුරට කල්පනා කරලා බලන්න ඒක කොහොමද වෙන්න ඕනේ කියලා. ඉතින් පුළුවන් තරම් ටිකක් හරි ධර්මයේ තුල ඉන්න උත්සාහ කරන්න. අනුමතන බෞද්ධ විදිහට මම හැමදාමත් කියන්නේ ඒකයි. අනුමතන තුන් සූත්‍රය හැරෙන්න අනුමතන ධම්සක්කවතුන් සූත්‍රේවත් ටිකක් අර්ථ වශයෙන් දැනගන්න. බුදුහාමුදුරුවෝ ධර්මයේ කැටි කරලා කියපු සූත්‍රය ධම්සක්කවතුන් සූත්‍රය කියන්නේ. අනුමතන මේ ධම්සක්කවතුන් සූත්‍රේවත් දැනගන්න. ඒවා හරි වැදගත්. හින්දු කෙනෙක් ඇහුවොත් නෙමෙයි මේ හින්දු කෙනා ස්තෝත්‍ර කියාගෙන යනවා. අර දෙවියන් වහන්සේ ස්තෝත්‍රයි මේ දෙවියන් වහන්සේ ස්තෝත්‍රයි ඔක්කොම ටික කියනවා. මොකද බෞද්ධයෙක්ගෙන් ඇහුවොත් එimhe බුදුහාමුදුරන්ගේ මංගල ධර්ම දේශනාව පොඩ්ඩක් කියන්න පුළුවන්ද කියලා. ඉතින් ඉතින් බලන්න තමයි ඉතින් අනුම ධර්මයේ ඉතින් ෂෝ එකටවත් ඒ වගේ එකක් නේද? තියාගෙන ඉන්න නැත්නම් ඒක ටිකක් හරි මදි බෞද්ධ විදිහට. කියන ප්‍රශ්න අහන්න. සම්මතතාවම ගහනවා වරුන් වාක්‍යයෙන් කියනවා මේ දැන් අපි මරණෝකදී අපිට එනවානේ විලෝකවලින් ආරාධනාවනේ අපිට ඒක යටපත් කරලා දැන් මේකත් මේ අනිත්‍ය හේතුවත් ඒකට අපිව යම් මාර්ගඵලයෙන් කියනවා කියලා උන්වහන්සේ දේශනා කරා. ඔව් මෙහෙමයි. දැන් එතනදී අවබෝධ කරගන්න සුවේ තමයි තමන් මාර්ගඵල ලබනවා කියන හැඟීමෙන් මේ කටයුතු කරගෙන ගිය කෙනෙක් නා. එතන මේ බුදුදහම මනාකොට අවබෝධ කරගෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය අවබෝධ කරගෙන ඉදිරියට ඇදෙන වෙලාවක. දැන් මරණාසන්න වෙලාවක් කියනවා. දැන් දෙවි කෙනෙක් පහළ වෙලා කියනවා එන්න අපේ දිව්‍ය ලෝකෙට කියලා.
ඉතින් ඒ වෙලාවේ එහෙම දෙයක් මෙනෙහි කරන්න මේ උදින් පාත් උනා වගේ මෙනෙහි කරන්න බෑ. අපිට හිතමු කෙනෙක් ඉන්නවා ධර්මය ගැන ඉතර අවබෝධයක් නැහැ. නමුත් ගොඩාක් පින් කරලා ඉන්න කෙනෙක්. මරණාසන්න මොහොත ආවා. ඒ මරණාසන්න මොහොතේකොට සම්දිවි ලෝකෙන් කොහෙන් හරි දිව්‍ය ලෝකෙන් ගෙන ඇවිල්ලා ආරාධනා කරනවා එන්න අපේ දිව්‍ය ලෝකෙට කියලා. එහෙම ආරාධනා කරද්දී අරයට ඉතින් අනිත්‍ය දුක්ඛ අනාත්මයක් හිතෙන්නේ නැහැ නේ. ඒ වෙලාවට හරි වැඩේ හරි එන ඔන්න මම ආවා කියලා එයයි. නමුත් අර ධර්ම මාර්ගය තුල ගිය කෙනෙක් ඉන්නවා නම් එයාට ඕනේ මේ දිව්‍ය ලෝකෙක උපදින්න නෙමෙයි. දැන් මෙතන ඉන්න යම් පිරිසකට ඕනේ දිව්‍ය ලෝකෙක උපදින්න නෙමෙයි. ඒගොල්ලන් ඕනේ මෙතනින් ගැලවෙන්න. අන්න ඒක තමයි ධර්මය අවබෝධ වෙනවා කියලා කියන්නේ. ඒකයි අපි මෙතන ගොඩක් කතා කරන්නේ නොපෙනෙන දේ ගැන. නොපෙනෙන දේ කියලා කිය භූත ප්‍රේතය ගැන නෙමෙයි. අර සාමාන්‍ය ජීවිතයට වඩා එහිට එහා ගිය දෙයක් අපි කතා කරන්නේ. නිවන් දකින්න විදියක් ගැන. මොකද ඇත්තටම මේ ගිහි ජීවිතය හදාගන්න බණ කියන්නේ ඉතින් බණ අවශ්‍ය නැහැ. ගිහි ජීවිතය හදාගන්න ඔය දේවල් මහාචාර්යවරයෙක්ගෙන් අහුවම මහාචාර්යවරයෙක් කියයි. නේද? තථාගතවරු ලෝකේ පහළ වෙන්නේ ගිහි ජීවිතය හදාගන්න බණ කියන්නේ නෙමෙයි. නමුත් මේ බණ අහගෙන ඉඳලා තමන්ගේ හිත අර මෝහයෙන් මත් වෙලා තියෙන හිත ටික පල්ලෙහාට එද්දි ගිහි ජීවිතේ ඉදේම සාර්ථක වෙනවා. අනිත් කෙනාගේ මත ඉවසන්න පුරුදු වෙනවා. ඒ ඉවසීම ප්‍රගුණ වෙනකොට අනිත් කෙනාගේ මතත් ඉවසනවා. ඒව නැත්තම් මමයි ගෙදර මූලිකයා මං කියන්නේ ඔබ ඉන්න ඕනේ කියලා තමන්ගේ භාර්යාව පල්ලෙහාට දාලා තෝ හිටපන් මෙහෙම මේ බැල්ලි වගේ හිටපන් ආදි වශයෙන් කියලා බිම දාලා පාගලා ගහලා ඔය දේවල් කරලා මහ විනාශ කරනවා. ඒකලා මරණින් පස්සේ අපාගතයි. අපි මෙතන වැඩිපුර කතා කරන්නේ ජීවිත හදාගන්න ඒවට වඩා මේ ජීවිත නැති කරගන්න විදිහ. ඒ කිව්වේ ආයෙත් ඉපදෙන්න තියෙනවා. එතන මේ ඉන්න ජීවිතේ මැරෙන එක නෙමෙයි. ආයෙ ජීවිතයක් නොලබයි. විදිහ ගන්න. මොකද මේ කොච්චර කළා මේ මං එදත් කිව්වේ එකයි මේ සසරේ මිනිස්සෙක් විදිහට ඉපදුනා නම් පව් නොකර ඉන්න බෑ. මේ ජීවිතේ ඔබට පව් කරන්නම සිද්ධ වෙනවා ජීවත් වෙන්න ඕන. සර්පය ඇවිල්ලා ණය ඇවිල්ලා ළමයට ගහන්න ඔන්න වෙන්න අවස්ථාවේ අතේ කැත්තක් තියෙනවා. මොකද්ද කරන්නේ? එක්ක තමන්ගේ බෙල්ල කපා ගන්නවා නැත්නම් අරුව මරන්න ඕනේ. මේ දේවලාවේදී කැත්තෙන් ගහන්නම වෙනවා. නැත්නම් අරුව මරනවා. ඒක බැඳි. රහතන් වහන්සේ කෙනෙක් හිටියනම් උන්වහන්සේ සමවත්තුෙන් ඉඳි. ඒතර පිටකනේ බලයිද මොන නරුමේද කියලා හිතෙන්නත් පුළුවන් රහතන් වහන්සේ කෙනෙක්. අර සතා මේ අර සර්පය ඇවිල්ලා ළමයට ගහන එදා මරලා දැම්මම සතාව ළමයි වැරෙන්නේ නැහැ කියලා. රහතන් වහන්සේ දන්නවා මෙතන ඔහු ගනුදෙනුවක් කියන්නේ මේක මේ අද ඊයේ වෙච්ච ගනුදෙනුවක් නෙමෙයි සංසාරය ඇතුලේ මේ දෙන්න ওই විදිහට තමයි ආවේ. ඇවිල්ලා මේ අන්තිම එක වෙන්නේ නැද්ද කියන සමහරට අන්තිම එක නම් උන්වහන්සේට මේ අන්තිම එක තමයි අර ණයා මේකට ගහුව වැඩේ ඉවරයි. නැත්නම් ආයි ඊළඟ පාර ඊළඟට ආයෝ දෙන්න ඉපදිලා අර ළමයා මැරලා කියලා මුගටි එක්කලා උපදිනවා. දැන් මුගටිය ලොකිලා ඉඳලා ණයා හොයාගෙන ඇවිල්ලා ණයා වහන. ඉතින් ඕක ඔහොම යනවා. ඉතින් ওই ගනුදෙනුවට රහතන් වහන්සේ අත දාන්න හදන්නේ නැහැ. නමුත් අපි එහෙම නෙමෙයි. අපි ඕකට අත දානවා. ඒතර අපිට පව් කරන්න නැතුව ඉන්න බෑ. මනුස්සයෙක් වශයෙන් ඉපදුනා නම් ඒ කාන්තේම පව් කරන්නම සිද්ධ වෙනවා. යම් ආකාරයේ පව් කරන්න සිද්ධ වෙනවා. නොකරම බැරි විදියට පව් කරන්න සිද්ධ වෙනකොට පව් කරනවාට අමතරව මිනිස්සු උවමනාවලුත් පව් කරනවා. ඉතින් ඒව හරි බරපතලයි. ඒකයි මම කියන්නේ මේ මනුස්ස ලෝකේ ඉඳලා මේ මනනම් පව් කරන එක නවත්තන්න බෑ. දිව්‍ය ලෝකෙ ඉපදුනොත් පව් කරන එක නවත්තන්න බෑ. බ්‍රහ්ම ලෝකෙ ඉපදුනොත් පව් වෙන එක නවත්තන්න බෑ. ඒ කියන්නේ මේ ඉපදුනොත් පව් කරන එක නවත්තන්න බෑ. ඉතින් පව් කළොත් ඒකාන්තයෙන් මේවට දඬුවම් ඒක එහෙමම හම්බ වෙනවා. ඉතින් මේකෙන් මිදෙන්න තමයි තියෙන්නේ. කොච්චර පින් කරනවා කියලා හිතන් ඉඳලා පින් විතරක් නෙමෙයිනේ කරන්නේ. පින් 10ක් කරලාදී පව් 20ක් කෙරෙලා ඉවරයි. මොකද පිනක් කරන්න අමාරුයි. පවක් කරන්න ලේසියි. හරකෙක් ඇති කරන්න අමාරුයි. හරකෙක් මරන්න ලේසියි. හරකෙක් ඇති කරන්න කොච්චර කාලයයිද? කොච්චර කාල මහන්සි වෙනවද හරකෙක් ඇති කරන්න? ඉතින් දවසට උට කීරි දීලා මේවා කරලා කෑම දීලා ඒක අවුරුදු 20ක් විතර අරකව හදා ගන්න හරි අමාරුයි. අරකව මරන්න යන්නේ කොච්චර? එක තප්පරයි. චුක් කරලා ගපම් මෙල ගපම් යනවා. බලන්න පව කරගන්න ගිය තප්පර ගානයි පින් කරගන්න අවුරුදු 10ක් 15ක් ගියා. ඒක නිසා කොහොම කරත් ඔයකට අනුව ගත්ත ඔය අනුපාතයට අනුව ගත්තම අපි ගන්න පව් ප්‍රමාණය වැඩි පින් ප්‍රමාණයට වඩා. ඉතින් කරන්න දෙයක් නැහැ. ඒක නොකර බෑ. ඉතින් ඒක නිසා මේකෙන් ගොඩ යන්න තමයි තියෙන්නේ. මේක තවත් ඉඳගෙන නෑ මම පින් කරගෙන ඉන්නවා කියලා හිතාගෙන හිතියට වැඩක් නෑ. කොච්චර පින් කරගෙන ඉන්නවා කියලා හිතාගත්තත් Taman අතින් පින් වලට 10 ගුණයකට වැඩි පව් කිරීම සිද්ධ වෙනවා. ජීවිතය හොඳයි කියලා හිතන් ඉන්න නිසා ජීවිතේ බේර ගන්න පව් කරන්න සිද්ධ වෙනවා. Tamanගේ ව්‍යාපාර කඩාවින් දාන කවුරු හරි ආවොත් එහෙම ඌට පියෙන් අයින්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් ව්‍යාපාර ඔක්කොම අතහැරලා දාලා උඩ බාර දීලා අයින් වෙනවා. ඒ අයින් වෙන මානසික මට්ටමක් හදා ගන්න නම් තමන් ධර්මයේ තුල ගොඩාක් ඉන්නවා. ඒකවල හිතනවා මේ පව් 500කට මම උඹේ ජීවිතේ නැති කරගෙන ඉන්නවා හදාගන්න කියන ඒ පව් 500 උපදිනා තමන් අයින් වෙනවා. ඒක හැබැයි තමන්ට පව් 500ක් පාඩුයි. තමන්ගේ දරුවෝ බඩගින්නේ, තමන් බඩගින්නේ. ඉතින් ඒක ඉවසා දරන්න පුළුවන් වීර්යයක් තියෙනවනේ එහෙම. එහෙම නැහැ ගොඩක් මිනිස්සු. ඒක නිසා මනුස්ස ලෝකේ ඉන්නවා කියන එකත් ලේසි වැඩක් නෙමෙයි. දිව්‍ය ලෝකේ ගියත් ඔච්චර තමයි. දිව්‍ය ලෝකේ මොනවා හරි ප්‍රශ්නයක් ආපු ගමන් හැමෝටම ආයෙත් අතට ගන්න හිතේ. ඒ විශ්ිත කියන්නේ.
මේ විදිහට මේ දේවල් සිද්ධ වෙනවා. ඒක නිසා මේ ගිහි ජීවිතේ සාර්ථකව ගෙවන්න ඔබගේ දැනට තියෙන ඥානයක් ඇති. එහෙම නැත්නම් ඒවට ඔය මහාචාර්යවරු ඉන්නවා. මේ බොහොම හොඳට ඔය මේ පෞල් සංස්ථා හරියට පවත්වාගෙන යන්න එහෙම විවිධ දේශන පවත්වන. ඉතින් ඒවා අහනකොට මම හිතනවා මම මගේ පවුල මේ විදිහට අරගෙන යනවා කියලා. නමුත් අපි මෙතන වැඩිපුර කතා කරන්නේ ඒව ගැන නෙමෙයි. කොහොමද නිවන් දකින්නේ? එහෙනම් නිවනට අදාළ දේවල් අපි ගොඩක් කතා කරන්නේ. ඉතින් ඒක තුල තමන්ගේ නිවන සකස් කරගන්න එක තමයි කරන්නේ. මේවා බොහොම අනුකම්පාවෙන් කියන්නේ. මේ මම කියන නිසා වෙනවා බුදුහාමුදුරුවෝ කියන නිසා වෙනවවත් නෙමෙයි. තමන්ට වෙන ඉරණම තමයි තේින්න තියෙන්නේ. ළඟදීම දවසක අපි පටිච්චසමුප්පාදය ගැන නැවත කතා කරමු. පටිච්චසමුප්පාදය ගැන කතා කරගෙන යද්දී ඔබට තේරෙයි ඔබ වඩන සංකාර වලට අනුව ඔබට මොකද වෙන්නේ කියලා ඉස්සරහ. ඔබටම හිතාගත්තා ඒක. ඊළඟට ඔබට මොකද වෙන්නේ කියලා. ඔබ කරපු පාපයක් ගැන හිතලා බලන්න. මේ පාපයේ දිගින් දිගටම ඔබ ගෙනාවා නම් ඔබට දැන් ඔබට හිතේ මේක උපාදාන වෙලා මොන භවයක්ද සකස් වෙන්නේ. දැන් වෙනස් කරොත් දැන් අපි ඉස්සරහට කරගෙන ගිය මාර්ගය වෙනස් කරලා අපි හොඳ මාර්ගය කියනකොට ඒකෝට අපිට හොඳ මාර්ගයෙන් අවසානයක් තියෙනවා. අවසානයේ හොඳ මාර්ගය තමයි ඉන්නේ. නමුත් නාම ගොත්තන් ජීවිතය. ඉතින් කරගත්ත ටික එහෙම තියෙනවා. ඒවත් පස්සෙන් එනවා. ඒ ඇවිල්ලා ඉතින් හොඳ ප්‍රබල හොඳ ඒවා තියෙනවා නම් ඒව ඉස්සලා පරිසන්දෙයි. ප්‍රබල නරක ඒවා තියෙනවා නම් ඒව පරිසන්දෙයි. ඉතින් ඒවා ඉතින් කර්ම විශ්ය අතීතයයි. ඒවා යම් වෙලාවක කොයි මොහොතේ ඉඳ කියලා දන්නේ. දැන් මේ ඔබ ඉන්නවා මේ කිසිම ප්‍රශ්නයක් නැහැ. දරුවෝ බොහෝම හොඳයි. බිරිඳ බොහෝම හොඳයි. ගෙවල් දොරවල් දිනනවා. හරිම සාන්ත විදිහට ජීවත් වෙනවා. හරි? ඔහොම ඉන්නවා. එක කාලයක් එනවා වාහනේ හැප්පෙනවා. බිරිඳ තරහ වෙනවා. බිරිඳ වෙන කෙනෙක් කියනවා. නැත්නම් සමාජ පුරුෂයා වෙන කෙනෙක් කියනවා. දරුවෝ අයාල යනවා. අර පවුලටම එහෙම වෙනවා. තව තනිය කොච්චර හොඳ හිතමු මිනිස්සු. අය මිනිස්සු හොඳට බොන්න පටන් ගන්නවා. කවහරි යාළුවෙක් එක්ක. ඒ සංසාරගතව අපි ජාත මිත්‍රේ හිටපු. මෙයා ඉතර අර යට පොවලා එයාව නන්නස්තර කළා. දැන් අර කර්මානුරූපව සෙට්ටලා මෙයා කියනකොට බොන්න හිතෙනවා. නෑ මම බොන්නේ නෑ කියලා කියාගෙන ඉන්නේ. නමුත් අර කර්මානුරූපව එනකොට අර යට කිසිම වෙලෙකට ඒක නවත්තන්න බෑනේ. ඒක ඉදේම Tamante හිතෙනවා. ඒ හිතන පටන් ගන්නවා. අන්න විනාශයටපත් වෙනවා. ඉතින් ඔය දේවල් තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා මේක මේ පවත්වාගෙන යන්න ඕනේ සුබදායී තත්වයක් නැහැ. ලැබිච්ච නිසා කරගෙන යනවා. මේක කොච්චර කළත් සුන්දර කරන්න බෑ. සුන්දර ජීවිතයක් ගත කරන කිසිම කෙනෙක් දැකලා තියෙනවද? ඔබට පිටත පේන සුන්දර ඇති ජීවිතය. නමුත් ඇතුළ මහා ගිනි ගොඩක්. හැම පවුලක්ම මහා ගිනි ගොඩක්. පිටත පේන්නේ නැහැ. ඒ මොහොතේ ගිනි ගන්නවා ආයි පොඩ්ඩක් පාලනය වෙනවා ආයි ගිනි ගන්නවා ආයි පාලනය වෙනවා. ඕක තමයි විදිහ. තවත් ඉතින් රාගයට කාමයට තියෙන අල්ම නිසා ඒක තුල ඉන්නවා තව. නිදහස් වෙන්නේ නැහැ. ඒක තුල නැති අය ඒක තුලට එන්න හදනවා. ඒක තුල ඉන්න අය තව දුරටත් ඒක තුල ඉන්නවා. තවකින් දහම් ගැස තියෙන්නේ වහන්න. ඔබ දන්න විදිහට අහන්න දැන්. මම දන්නවා ඔබට පටිච්චසමුප්පාදයේ අරග නිසා මේක වෙනවා ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න කියලා කියන්න බැරි වෙන්න පුළුවන්. මොකද සමහර අය තාම ධර්මයට එන ගමන් ඉන්නේ. ඒක නිසා. නමුත් ඔබට තියෙන ඕන එකක් අහන්න. ඒක මේ ජීවිතේ හෝ වේවා, ගිහි ජීවිතේ සාර්ථක කර ගැනීම හෝ වේවා ප්‍රශ්නයක් නෑ අහන්න. ඒ අහන එකට මම උත්තර දෙන්නම්. නමුත් මට මාතෘකා පාඩයක් අරගෙන ගිහි ජීවිතේ සාර්ථක කරගන්න බණ කියනවා කියලා ඔබට දේශනා කරන්න බෑ. මොකද මම හොඳටම දන්නවා ගිහි ජීවිතේ කියන එක සාර්ථක වෙන එක නෙමෙයි. ඉතින් ඕකට බණ කියලා වැඩක් නැහැ. ඒකට කාලනාස්ති කරලා වැඩක් නැහැ. ඔබ කොච්චර දැන් ඔය ගිහි ජීවිතේ සාර්ථක කරගන්න දේශනා පවත්වන මහාචාර්යවරු ඉන්නේ. ඔබ හිතනවාද බොහොම සාර්ථක ගිහි ජීවිතයක් කරගෙන යන්නේ කියලා? නෑ. තවන්න පවුලුත් නෑ. හත් වෙනි අටවෙනි කතාව වෙන්නද කරගෙන ඉන්නේ. ඒක තමයි සමාන. මේ ගිහි ජීවිතේ බුදුහාමුදුරුවෝ කිව්වනම් තව මොකද්ද කතා කරන්නේ? මේක තනිකර හුලක්. හුලක් උඩ ඉඳගත්ත මිනිහෙක් වගේ. මේ ජීවිතය අසාර්ථකව කරගෙන දියා ලැබුණා කියන්නේ ප්‍රතිගාමී කතාව කරන ළමයි හරිනවා කියන්නේ තවත් අපි ආත්මික ඒක ලබලා දෙන දේ පවත්වන එක. ඔව් මෙහෙමයි. ඕකෙදි හිතන ගන්න ඕනේ. ඔය අයාලේ සැරිසරන ගන්ධබ්බේකට ශරීරයක් වරන් දෙන එකත් මහ පිනක්. හැබැයි ඔබ හොඳට මතක තියාගන්න. ඒ අයාලේ සැරිසරන ගන්ධබ්බේට ඔබ ශරීරයක් අරන් දුන්නා වගේම ඒ ගන්ධබ්බේව හරිමකට යොමු කරවන්න. නැත්තම් නම් ඉතින් ඔබට සිද්ධ වෙන්නේ පවක් තමයි. ඒකනේ කියන්නේ මේ මැරිච්ච අම්මලාගේ වලලොන්ට හෙන ගන්න උඹලෝ කරන වැඩවලද කියන්නේ. ඒව සමාජي කතා කරන්නේ අම්මලටනේ බයින්නේ ඊට පස්සේ මේ හරිමකට යොමු කරනවා කියන්නේ
ඒකට සම්බන්ධ වෙන්නේ කර්මකාර කර්මයට අනුව කවුරු හරි ගනුදෙනුකාරයින්ද සෙට් වෙන්නේ. අපි යොමු කරන්නේ නැහැ එදිනටත් කියලා තියෙන්න ඕනේ ඒක කරගෙන. කරගෙන යනවා. හොඳ දෙමව්පියන්ට සෞඛ්‍ය වැඩ කරන ළමයි ඉන්නවද නේද? ඕනේ ඒකෙදි අර කර්මයක්ම තිබුණොත් තමයි සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නේ. එහෙම නැත්නම් පුළුවන් තරම් ඕකේ බලපාන මේකේ අම්මා තාත්තගේ හැසිරීම. දැන් ඔබ අද සත්පුරුෂයෝ විදිහට අද මෙතන ඉන්නේ ඔබගේ අම්මා තාත්තගේ හැසිරීම. අම්මා තාත්තා යහ ගුණවත් විදිහට හිටියා. නැත්නම් ඔබ ධර්මයේ හැසිරීම. සමහරවිට අම්මා තාත්තා බොහොම දරුණු දෙන්නෙක් වෙන්න පුළුවන්. ගහ මරා ගන්නවා, පොට්ටා ගන්නවා, එන ගන්නවා. එහෙම දෙන්නෙක් වෙන්න පුළුවන්. නමුත් දරුවෙක් ඉන්න පුළුවන් පෙර කරපු පින් බලයට එහෙම ඉඳිලා ධර්මයේ අසුරු කරලා ධර්මයේ තුල ජීවත් වෙන්න. එහෙම වෙන්නත් පුළුවන්. සමහර ඉන්නවා දෙමාපිය බොහොම සාන්තයි එහෙමයි. නමුත් දරුවෝ මහා කාලකන්ණි අවස්ථාවක්. හැබැයි ඒකට මෙහෙම දේවල් බලපානවා. ඔබ හොඳට මතක තියාගන්න. ඔබ දන්නේ නැහැ නේද මේ මොන වගේ ගෙද්ද බැස්සේ කියලා වවුසෙත්. හැබැයි හොඳට මතක තියාගන්න. ඔබ මොකා බැස්සත් කමන්නේ. ඔබගේ උපරිම උත්සාහය දරන්න. ඒ දරුවව යහමකට ගන්න. උගේ කර්මයක්ම තිබුණොත් ඌ වෙන එකක් නැහැ. එහෙම නැත්නම් ඌ ඔබට ගන්න පුළුවන් යහමකට. එහෙම යහමකට ගත්තොත් ඔබ කලේ ලොකු පිනක් අයාලේ සැරිසන්ත ගන්ධබ්බේකට අවස්ථාවක් අරගෙන දුන්නා, ශරීරයක් අරගෙන දුන්නා. ඒ වගේම පින්දහම් වලට යමු කළා නිවන් දකින්න මාර්ගය පාදලා දුන්නා. ගන්ධබ්බ අවස්ථාවේ නිවන් දකින්න බෑ. ඒක නිසා ඒ පැත්තෙන් බැලුවම පිනක්. නමුත් ඔබ ගන්ධබ්බේකට මනුස්ස මව්කුසක් හොයලා දීලා මනුස්සෙක් වශයෙන් ලෝකෙට උපදින්න දාලා ඊට පස්සේ උට අයාලේ යන්න දුන්නා නම් එහෙම ඉතින් එතනින් ඔබට ඉතින් මහ ලොකු පිනක් සිද්ධ වෙන්නේ නැහැ. අනිත් එක මේකයි ඉතින්. ඒ වෙලාවට ඔබ දරුවෙක් හදනවා කියන මානසික මට්ටමේ නෙමෙයි ගොඩක් මිනිස්සු දරුවෝ හදන්නේ. ඒකයි වෙන්නේ. ඉතින් ඒ තුලදී අර දරුවෙක් හදනවා කියන පින සිද්ධ වෙන්නේ නැහැ. ඒ ඔබ අවබෝධයෙන් දරුවෙක් හදන්නේ. කවුරු හරි ගන්න. ඒතර ඔබ ප්‍රාර්ථනාවකුත් කරන මේ අයාලේ යන කාලකන්ණි ගන්නබ්බියෝ නෙමෙයි. හැබැයි ඔබට කර්මානුරූපව ඔබ ළඟට එන කෙනාට තමයි ඔබට ගන්න වෙන්නේ. නමුත් මේ වෙලාවට ඔබ ගොඩාක් පින් කරලා ප්‍රාර්ථනාවක් කළොත් ඒ ප්‍රාර්ථනාව සමුද්ද වෙන ඉඩ වැඩි. ඒ නිසා මේ හොඳ දිව්‍ය ලෝකෙන් චුත වෙලා ඉන්න දිව්‍ය කුමාරයෙක් තමන්ගේ දරුවා වෙලා මේ කුසට එන්න පුළුවන්. මේක Tamanට දැනෙනවා. ඒ නම් මවට කිසිම අසීරුතාවයක් නැතුව දරුවෝ උපදිනවා. කිසිම කාලදරයක් හින්දාවක් කරන්නේ නැහැ මවට. එහෙමයි. අර අපාය ඉඳලා එන අය තමයි ඔය සමහර අම්මලට දොර දුක හැදිලා පණුව කන්න හිතෙනවා. සෙරෙප්පු කන්න හිතෙනවා. සිගරට් කොට කන්න හිතෙනවා. එහෙම අවස්ථාවල වල දාන්නේ. එහෙම පණුව කන්න මේ හිතිච්ච අම්ම කෙනෙක් කට ඒ අම්ම ගුරුවරියා දරුවා කුසලාපෙල ඉඳලා දොර දුක කියලා එකක් හැදෙනවනේ. ඒ දොළ දුක නැදෙන්නේ මොකද්ද? අසුචි වලක දඟලන පණුව ටිකක් මේව කරගෙන කන්නේ. ඊට පස්සේ යාගේ මේ යාළුවෙක් එහෙම පණුව ටිකක් හදලා ගෙනත් දුන්නා. කන්න කියලා. මෙයා කෑවා. කාලේ වුණාම ඉතින් මෙයාට ඒක අර මොකද මෙයා මේක හිතේ හංගන් ඉඳලා මෙයා කෙට්ටු වෙලා නිකන් හරිම ලෙඩ වුණා. ඊට පස්සේ මේක මෙයා රහස කිව්වා. යහළු ගුරුවරියක් එක්ක. මේ ගුරුවරිය ඒවා එකක් හදලා ගෙනත් දුන්නා. ඊට පස්සේ මෙයා ඒක කෑවා. කෑවට පස්සේ ඔක්කොම සනීපයි. ඕකේ හම්බුනේ. ඔව්. ඊට පස්සේ මෙයාගෙන් ඇහුවා ඇයි ඔයා මට මේ වගේ මේ එහෙම එකක් දුන්නේ කියලා. ඊට පස්සේ අර කිව්වා නෑ මම ඔයාලට එහෙම එකක් නෙමෙයි දුන්නේ. මම ඔයාලට දුන්නේ හතු. චූටි කෑලි වල කපපු හතු බැදලා තමයි ගෙනත් දුන්නේ. ඒ වෙලාවේ ඔයාට දොළ දුක හැදිලා දෙන්න මෙහෙම දෙයක් නේ. ඉතින් ඒ වෙලාව අර මනුස්ස හැදුනා. හැදිලා ඒ දේ සිදුනා. ඒ වගේ දෙයක් හිතෙන්නේ අර කෙලින්ම අර කොහෙන් හරි එන ගන්ධබ්බ ස්වභාවයක් තමයි. ගොම කන්න හිතෙනවා. ඒක අම්මා කෙනෙක් මේක එහෙම හිතලා මේ ඇවිදගෙන යනවලු පාරේ එදනට ගොම ටිකක් දැක්කම කන්නම හිතනවලු දරුවල වටපිට ගායක කියන්නේ. එහෙම හිතනවා. එක දරුවෝ මව් කුසලට ආවම එහෙමයි. මේ සමහර වෙලෙදි පින්වන්ත දරුවෝ ආවට පස්සේ ධර්මය අහන්න හිතෙනවා, දාන දෙන්න හිතෙනවා. බණ අහගෙන ඉන්න හිතෙනවා. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. Taman ධර්මයෙන් බලාපොරොත්තු වෙනා නම් කරන්න දෙන එකම දේ තමයි අර වගේ මහා කුසලයක් කරගෙන පිනක් කරගෙන දිව්‍ය ලෝකෙන් චුත වෙන්න දරුවෙක් කෙනෙකුට මව්කුසට එන්න කියලා ආරාධනයක් කරා. අලෝභ ආදේශ අමෝහ හැඟීමකින් ප්‍රාර්ථනාවක් කළොත් ඒක ඉස්තරින් දෙන සම්භාවිතාව වැඩි. අපි මේ කවුද දෙවියන්ට හින්දනකොට ඇයි මෙහෙම අපි කියන්නේ වගේ නැතුව ඒක නම් මං හිතන්නේ විශේෂ හේතුවක් කියලා. ඉතින් අර ඒකට අර මෙහෙම තියලා වඳින්නේ නැහැ. මේ හදවතට ගොඩක් ලං කරගෙන ඒ හදවතින්ම පින් දෙනවා කියන හැඟීමක් තමයි මම ඒ තුල දකින්නේ. තථාගතයන් වහන්සේට වදින්දී අපි නල්ලට මේ අත් දෙක තියලා වදින විදිහක් තියෙනවා. දෙවියන්ට පින් දෙනකොට අර මේ අත් දෙක මෙහෙම කරලා පපුව ගාවට මෙහෙම අත් දෙක තියාගෙන
තමයි තමන් කරගත්ත තියෙන හදවතින් මේ දෙවියන් අනුමෝදන් කරනවා කියන හැඟීම තමයි මම දකින්නේ. ඒක දැන් 3 පාර කියන ඒවා තියෙනවා, 7 පාර කියන ඒවා තියෙනවා, 21 පාර කියන ඒවා තියෙනවා. ඉතින් ඒක අර එකක් හදාගත්ත විදිහ වෙන්න පුළුවන්. තව විදිහ දැන් 3 පාරක් කියනකොට බල ගැන්වෙන අවස්ථාවල් තියෙන වෙන්න පුළුවන්. ඒ සමහර ඒවා තියෙනවා 108 වාරයක් කියනකොට බල ගැන්වෙන්නේ. හැබැයි 108 වාරයක් බල ගැන්වෙන්න කියන එක තව කෙනෙක් කියන්නේ සමහර 3 පාරෙන් බල ගැන්වෙන්නත් පුළුවන්. ඉතින් ඒක කියන කෙනාගේ සහ කියන දේ අනුව වෙනස් වෙනවා. ඉතින් එහෙම හැදිච්ච දෙයක් තමයි කියන්නේ. දැන් ගොඩක් ගාතර කිව්වා වගේ 3 පාරක් කියන අවස්ථාවල් තියෙනවා. ඉතින් සමහර වෙලාවට ඒකෙදි නිකන් හදාගත්ත වෙන්නත් පුළුවන් ඒ 3 පාරක් කියන්නේ. සමහර වෙලාවට අර වගේ දෙයක් බලගෙන වෙනවා සිද්ධි වෙනවා කියලා කියනවා. ඉතින් ඒක ධර්මයෙන් පොඩ්ඩක් එහාට කියන්නේ. හින්දු ක්‍රමයේ අනුව භාවනා කිරීම තමුගේ මනස කියන දේ උඩුවේ කියන දෙයක්. ඒක කාමික දේවල් වලට තමයි වැඩගෙන යනවා. නමුත් මේ මනස නිශ්චල කරලා හදවත ඉඩ දෙන්න කියලා. ඒගොල්ලන්ගේ භාවනා ක්‍රමේ ඒකයි කියන්නේ. ඉස්සරහම එහෙම දෙයක් කියන්නේ නැහැ. මේ හදවතට ඉඩ දෙන්න තමුගේ පිළිසිදුකම තියෙන්නේ හදවතේ. තමයි එයා කිව්වේ හින්දුත්වයේ ඒ විදියයි තියෙන්නේ. මෙහෙමයි නේ. මනස එක තැනකට අරමුණු කරගෙන අපි මනස වහගන්න. මනස වහලා හදවතට ඉඩ දෙනවා. මම දන්නේ හදවතට ඉඩ දුන්නාම හදවතට මොකක් කරන්න පුළුවන්ද කියලා. මනස වැහුවට පස්සේ නම් යටිහිත ක්‍රියාත්මක වෙනවා. මෝහණය කරනවා කියන්නේ මොකද්ද? උඩහිත වහනවා. උඩහිත වැහුවට පස්සේ ක්‍රියාත්මක වෙන්නේ යටිහිත. ඒ වෙලාවට ඔබ සබන් කෑල්ලක් දීලා කිව්වොත් එහෙනම් මේ චීස් කෑල්ලක් කන්න කියලා එයා ඒක කනවා. එයා දැකපු ස්වභාවයක් තියෙනවා. දැන් යටිහිත තමයි එයාගේ වැඩ කරන්නේ. හැබැයි එන්නේ කරනවා කියන්නේ මනස වහනවා කියලා. භාවනාවකින් කරන්නේ මනස වැහිල්ලක් නෙමෙයි. ඒගොල්ලෝ හින්දුන්ගේ භාවනා ක්‍රම වලින් ඒගොල්ලෝ කරන්නේ මනස එක අරමුණකට ගන්න. ඊට පස්සේ හදවතට ඉඩ දෙනවා. හදවත කියලා බුදුහාමුදුරුවෝ කියන දේ දැන් ඉන්න දොස්තර මහතුරු කියන දේ දෙකම එකයි. හදවත කියන්නේ ඉන්ද්‍රියක් විතරයි. හදවතට කරන්න පුළුවන් දෙයක් නැහැ. මනස තමයි මූලික වෙන්නේ. ඉතින් මනස එක තැනකට යොමු කරගත්තට පස්සේ එතන තමයි මනස තියෙන්නේ. එච්චරයි. ධ්‍යාන සමාපත්තිය කරලා සම්වැදිච්ච කෙනෙක්ට මනස තියෙන පටවි ධාතුවේ නම් එයාගේ මනස තියෙන පටවි ධාතුවේ. එච්චරයි. පටවි ධාතුවල සම්වැදින හාමුදුරන්ට රචනාවල් ලියන්න දුන්නා කියලා කවදාවත් එයාට ඒක ලියන්න බෑ රචනාව. එයා පටවි ධාතුවට මනස මෙහෙवलයි තියෙන්නේ. එයාට ආයි වෙන වැඩක් කරන්න බෑ. ඒ ධ්‍යාන සම්වැදිත ඉන්නකොට. ඉතින් හදවත දිනනවා කියන එක කියන්නේ මට අවබෝධය සමහර විදිහින් අර මනස දියුණු කරාට පස්සේ හොඳ ගති පහළ වෙනවා කියන එකද දන්නේ නැහැ. ඒ විවිධ අර්ථ වලින් කියන්න උත්සාහ කරා. තමයි මනස වහගත්තට පස්සේ එතනින් එහාට කිසි දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. මනස මූලික වෙලා තමයි හැමදේම සිද්ධ වෙන්නේ. ඒක අරමුණකට විතරක් සල්ලි වෙනවා. ඔන්න ඒගොල්ලන්ගේ භාවනා ක්‍රම වලින් කදී ඒවමනේ දැන් ඔය බෞද්ධයෝ පාවිච්චි කරන්න උත්සාහ කරා. මනස ඒ කර්මුණ සමතය කියලා කියන්නේ ඒකනේ. ඒ මනස ඒ කර්මුණකට ගන්න කියන්නේ. නමුත් මේ තථාගත ශාසනයේ තියෙන සමතයයි ඔය හින්දුන්ගේ තියෙන සමතයයි වෙනස්. හින්දුන්ගේ සමතයේ තියෙන ඒක අරමුණකට ගන්නේ. තථාගත ශාසනයේ සමතය කියලා කියන්නේ මොකද්ද? විසිරෙන සිත එක තැනකට රොක් කරගන්නේ. නිවනට අරමුණු කරගන්නේ. ඒක තමයි තථාගත ශාසනයේ සමතය කියලා කියන්නේ. ඒතකොට හින්දුන්ගේ සමතය කියන්නේ මොකද්ද? මේ වීදුරු දිහා බලාගෙන මේකේ වතුර තියෙනවා. ආපෝ ජලයේ නැත වතුර කියලා මෙහෙ කරනවා මේක දිහා බලන්න. හිත ගන්න එක අරමුණකට. එතන යාගේ හිත දැන් ආපෝ ධාතුව. දියරමේ ස්වභාවයකදී හිත යොමු වෙලා තියෙන්නේ. ඒකට හිත යොමු කරගෙන තමයි එයා ඉන්නේ. එයා මේ වෙලාවේ මනුස් කෙලිම බ්‍රහ්ම ලෝකේ තමයි උපදින්නේ. හරි? එයාගේ හිත කාමයකට නෙමෙයි අරමුණු වෙලා තියෙන්නේ. එයාගේ හිත අරමුණු වෙලා තියෙන්නේ මොකද? රූපයකට. ඉතින් ඒක තමයි ඒගොල්ලන්ගේ භාවනාව කරන්නේ. ඒක තමයි එයා කියන්න හදන්නේ. දැන් එයා ඒක එහෙම කරගෙන ගියාම you got to go beyond concentration කියලා. ඒ සමතයෙන් ඉදිරියට වෙන්නේ මොකද්ද කියලා. එතකොට වෙන්නේ එයා ඊළඟ කියන්නේ මේක අනිශ්චිතභාවයක් දැකලා ඒතන අතරමං වෙලා ඊට පස්සේ තමුන්ගේ හදවත එළියට එන කතාවක් කියන්නේ. හදවතේ තියෙන. ඒ හදවතේ තියෙන දේවල් එළියට එනවා කියලා කියන්නේ ඉතින් යටිහිත අවදි වෙනවා කියන එක වෙන්න පුළුවන්. යටිහිතේ කුණු තියෙන එකගෙන යටිහිත කුණු තියෙන හිතක් අවදි වුණොත් එහෙම ඉතින් කුණුනේ කතා කරන්නේ. නේද? ඉතින් ඒකයි කියන්නේ ඒවා මහා අසාර්ථක දේවල්. මේ සාර්ථක දේවල් බුදුහාමුදුරුවෝ දේශනා කළා දිනවා. එන්නේ සමතට යන්නේ. ඒ සමතේ තුල ඉන්නේ. මේ විසිරීලා තියෙන සිත මොනවයි නිසාද විසිරෙන්නේ? ඈ?
මේ රාගාදී කෙලෙස් නිසා විසිරීලා තියෙන සිත එක තැනකට ගේන්නේ. එක තැනකට ගේනවා කියන්නේ මුඛ්‍ය වූ පරමාර්ථයේ නිවනේ හිත පිහිටව ගන්න. අන්න සමතේ. ඊට පස්සේ ඒ නිවනට හිත පිහිටව ගත්ත මනස විදර්ශනාවට පෙරලන්නේ.